අද තියෙන සාකච්ඡාවේ පසුබිම සහ අරමුණු ගැන මම යන්තම් පැහැදිලි කරලා දෙන්න. දැන් මම හිතන්නේ අද පවතින තත්ත්වය අනුව හැමෝම දන්නවා පාසල් දැන් වහලා කවදාද ඇත්තට ආපහු සැරයක් පාසල අරින්නේ කියන එකත් අපිට ෂුවර් නෑ. ඒ නිසා මේ ලංකාවේ පාසල් පද්ධතියේ සෑහෙන ප්‍රමාණයක් ළමයි එකපාරටම abrupt change එකක් වුණා for home based learning. ලංකාව වෙන රටවල් වෙන දියුණු රටවල් වගේ මේකට හුඟක් සම්පත්තුත් නෑ දැනුමත් නෑ. නමුත් යම් විදිවලින් නොඑක් පාසල් වල මේක එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගත්තා. කොහොමද කොයි යම් පමණක් ඒවා සාර්ථකවට කෙරුවා පමණක් අය බාගලට සාර්ථක නැති වෙන්න පුළුවන්. නමුත් මේ දුරස්ථ අධ්‍යාපනය, that is distance learning, හරි විද්‍යුත් අධ්‍යාපන or e-learning has been attempted by several teachers, and that's what we are going to discuss today. ඉතින් අපේ හිතාමත්ම කියන්නේ අපි හරිම සන්තෝෂයෙන් ඒ නිසා අපිට කියන්න අපි ඉස්සෙල්ලාම කරන්න හදන්නේ 2:10ට ඩොක්ටර් සුජාත ගමගේ ප්‍රසන්ටේෂන් එකක් කරයි. ඉදිරිපත් කිරීමක් කරයි. කොයි විදියටද කියලා මේක නිකන් සමස්තයක් වශයෙන් අපේ ගුරුවරු එක්සැම්පල්ස් ටිකක් අරගෙන පෙන්නයි රටේ කීප තැන්වලින් කොහොමද කියලා ගුරුවරු මේ දැන් තියෙන තත්ත්වයට මූණ දුන්නේ. ඒක මේ හරිම ලස්සනයි. ඒක බලන්න කොයි මේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණයෙන් ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරලා යන ආදී වශයෙන් කොහොමද කියලා ඒ අය මේක මේ සම්බන්ධ වුණේ. දෙවෙනි කරුණ අපි පොඩ්ඩක් ඩොක්ටර් සුජාතා එක එක්ස්ප්ලেইন කළ දෙයි අපේ පාසල් පද්ධතිය කොහොමද කියලා මේ ප්‍රශ්නෙට ලෑස්ති වෙලා ඉන්න. අපි ලෑස්තිද නැද්ද කියන එක. ඒ කියන්නේ අපේ ඉන්ටර්නෙට් පෙනිට්‍රේෂන් එකේ අපේ මොබයිල් ෆෝන් තත්ත්වයේ ඒ ඔක්කොම ගැන එතුමිය පැහැදිලි කරලා දෙයි තව පොඩ්ඩක්. එතකොට ඒ සුජාතාගේ ප්‍රසන්ටේෂන් එක ඉවර වුණාට පස්සේ අපි සාකච්ඡාව ආරම්භ කරනවා. ඒ සාකච්ඡාවට අපි පැයක් දීලා තියෙනවා. හැබැයි පැයකට පොඩ්ඩක් විනාඩි කිහිපයක් වැඩියට ගන්නත් පුළුවන්. මොකෝ අපේ 20 දෙනෙක් විතර ලොගින් වෙලා තියෙනවා. අපි කැමති හැමෝටම chance එකක් දෙන්න මේ සාකච්ඡාවට මේ සහභාගී වෙන්න. එතකොට ප්‍රධානයෙන්ම අපි මේ successful stories share කරන්නයි. ඒ කියන්නේ best practices share කරන්නයි. ඒවට අලුතෙන් අදහස් දෙන්නයි. ලංකාවේ තත්ත්වයක් එක්ක බලලා කොහොමද කියලා මේ home based learning, distance learning මේ වගේ අවස්ථාවල අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක. ඩිස්කෂන් එක ගැන මම පොඩ්ඩක් කිව්වොත් ඒකත් අපි භාෂා දෙකෙන් හෝ තුනෙන් කරමු. තාමත් කෙටියෙන් තමාගේ ඉන්පුට් එක ඉදිරිපත් කරන්න. මොකෝ ගොඩක් දෙනෙක් ඉන්නවා කතා කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ raise hand කියන එකෙන් නැත්තම් WhatsApp එකක් යුරේෂට දාලා තමන්ට කියන්න ඕන කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ සාකච්ඡාව අපි හිතුවොත් 3 මාරට ඉවර වෙනවා කියලා අපිට පුළුවන් පැහැදිලි කිරීම සහ ඉදිරි ගමන සහ වෙන යෝජනා ඇති මම හිතන්නේ හුඟක් ප්‍රවීණ අය මේ අපිත් එක්ක ඉන්නේ. ඒවා ඔක්කොම එකතු කරලා සාකච්ඡා කරලා 4ට මේ සැසිය ඉවර කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එච්චර තමයි මට කියන්න තියෙන්නේ දැනට. වෙන මොකුත් තියනවද යුරේෂා housekeeping rules ගැන කියන්න? අපි ඔක්කොම mics mute කරලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන එක්කෙනෙක් හරි මොකක් හරි කමෙන්ට් එකක් ඉදිරිපත් කරනකොට යුරේෂා mic එක unmute කරයි. හැමෝටම අපි කතා කරන එක ඇහෙනවද? ඇහෙන්නේ නැත්නම් ඒකත් අපිට සඳහන් කරන්න. වීඩියෝස් කීප දෙනෙක්ගේ නැහැ මට පේන විදිහට. විරේන්ද්‍රට නැහැ, චරිත, කෞශල්‍ය, අනුරාධ, ඉන්ද්‍රජිත් and විරාජ්. වීඩියෝස් තියෙනවා නම් හොඳයි. එතකොට අපේ සාකච්ඡාව පොඩ්ඩක් සජීවී පැත්තට හැරේ. and ඔයගලගේ affiliations දාගෙන නැහැ. මිස් පුෂ්පිකා මේ නම ගාව දාන්න පුළුවන් නම් පාසල හෝ මේ ආයතනය ක්‍රිෂාන් පෙරේරා and රොහාන් විජේසුන්දර කරුණාකරලා ඔයගලගේ මේ ආයතනය සඳහන් කරන්න පාසල හෝ ආයතනය. නදීකා වාටත් ඒක අදාළයි. Right. With that, I will hand it over to Sujata. Is that okay, Sujata? Okay. Shall I start then? Yes, please. Okay. Yes.
Before I start, actually, we have one teacher. Is Yamuna here? Yamuna Ratnaik, Mrs. Yamuna Ratnaika? Suresha? I can't. No, not yet. Participant. No. Okay, yeah. In that case, I really like to give an extra warm welcome to Mrs. Pushpika Beratna, who is a teacher, you know. So we really glad that she joined us. And Ishara Madhushankar, who is who teaches in a private school, his own private school. So welcome to both of you. Okay, let me do my, yes, just give me a minute, slideshow. Okay, from beginning. Maybe, can you see? Yes, okay. So this is home-based learning in the time of Corona, Sri Lanka. But the time of Corona, fashionable vachane. අපි කියන්නේ resources, access and quality. අපි බලන්නේ මොනවාද සම්පත්, ඒ සම්පත් වලට තියෙන ප්‍රවේශය මොකක්ද, ඊළඟට ඒ සම්පත් වල තියෙන ගුණාත්මක බව මොකක්ද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා පටන් ගමු මේක අද virtual policy dialogue එකක්. මම hats දෙකක් තියෙනවා මට. එකක් තමයි සම්බන්ධීකරණකාරක education forum, අනිත් එක senior research fellow learn Asia. Resources ගැන කිව්වොත් මම බොහොම කෙටියෙන් කියන්නේ අපි මේ resource එකතු කළා යම් තරමකට දාලා තියෙනවා අපේ වෙබ් අඩවියේ. අපි ඒක තුන් විදිහකට හදලා තියෙනවා, තුන් විදිහකට සංවිධානය කරලා තියෙනවා. Local curriculum, other curriculum and play and learn. ඒකට අපි ලංකාවේ විෂයමාලාවයි වෙනත් විෂයමාලාවලින් ලැබෙන තොරතුරුයි අනිත් එක විනෝදයෙන් සෙල්ලමෙන් ඉගෙන ගැනීම කියන එක. ඉතින් මේ ඔක්කොම තියෙනවා දැනට educationforum.lk schools කියන site එකේ. මම හිතුවා තාර අපි කතා කරන්න ඒ ගැන වැඩි මෙතන. නමුත් ගිහිල්ලා බලන්න අඩුපාඩු තියෙනවා නම් අපිට දන්වන්න. අර මොකද මම දැන් dialogue එකේ කීප දෙනෙක් ඉන්නවා. ඊළඟට අපි දන්නවා DP math කියන්නේ ධම්මික පෙරේරා math කියන එක හොඳ source එකක්, valuable company එකෙන් කරන එකක්. ඉතින් ඒවා ඔක්කොම එතන තියෙනවා. අපිට තව අපිට එන්න ඕන feedback ආවම අපිට ඒක දියුණු කරන්න පුළුවන්. නම් මේ resources වලට අතර මොකද්ද තියෙන ළමිට ප්‍රවේශය මොකද්ද, අවස්ථාව මොකද්ද, සහ ලැබෙන අවස්ථාවේ මොකද්ද තියෙන ගුණාත්මක බව. ඒ දෙක ගැන තමයි මම ටිකක් වැඩිපුර කතා කරන්නේ. තාර කිව්වා මම ටිකක් අර ඉස්කෝල වල අත්දැකීම් ගැන කියයි කියලා. මම ඊට වඩා මෙතන දෙන්නේ පසුබිම යම්කිසි රාමුවක් දෙන්නේ. තරමක් කතා කරන අත්දැකීම් මම හිතනවා මිසස් අබේරත්න, පුෂ්පිකා අබේරත්නයි, ඉෂාරයි අපිට එකතුවක් කරයි කියලා ඒ ගැන. එතකොට අපි මේක මේ අවස්ථාව දුරස්ථ අධ්‍යාපනය කියලා අපි ඔක්කොටම කියව සිංහලෙන් කියනකොට ඉංග්‍රීසි අපි home based learning කියනවා, e-learning කියනවා, distance learning කියනවා. අපි මේක දුරස්ථ අධ්‍යාපනය කියමු සිංහලෙන්. මේක මේ අධ්‍යාපනයක්ම වෙන්න ඕනේ නැහැ. e-learning වෙන්නම ඕනේ නැහැ ඇත්තටම. බලනකොට අපි ටෙක්ස්ට් බුක්ස් තියෙනවා. අපි හැම ළමෙක්ටම පෙළ පොතක් දීලා තියෙනවා හැම විෂයයටම. මේක ලංකාවේ මට දෙන විශේෂයක් කියලා. උසස් පෙළ අරනවාම සාමාන්‍ය පෙළ දක්වා වෙනකන් හැම ළමෙක්ටම හැම විෂයකටම පෙළ පොතක් තියෙනවා. ඊළඟට කම්පියුටර්ස් තියෙනවා සමහර අයට ගෙදර. ඒක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා නැත්තත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේවා පාවිච්චි කරන්න ළමින්ට තනියෙන් පාවිච්චි කරන්න බෑ. මේගොල්ලෝ දරුවෝ මේගොල්ලන්ට ඒ නිසා අවශ්‍යයි ගුරුවරුන්ට සම්බන්ධ වෙන්න ඕන. ඊළඟට තවත් අමතර සම්පත් වලට අමතර ඉගෙනුම් උපකාරක දේවල් වලට සම්බන්ධ වෙන්න ඕන. ඉතින් මේවා තමයි ඇත්තටම අපිට අමතක කරන්න අරකයි මේ තැපෑල කියන දේකුත් තියෙනවා. මම හිතන්නේ ඉදිරියේ ඉස්කෝලේ පටන් ගත්තේ නැති වුණත් මට හිතෙනවා තැපෑල් සේවය යම් තරමකට පටන් ගනීවි. තැපෑල කියන දේ අපි අමතක කරන්න අරකයි. අපේ විවෘත විශ්වවිද්‍යාලයේ තැපෑල තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට රේඩියෝ අපි හුඟක් ඇත්තටම වැඩි කල්පනා කරන දෙයක්. ඇත්තටම ආණ්ඩුව මීට වඩා කල්පනා කරන රේඩියෝ ගැන මම ඇත්තටම දන්නේ නැහැ. දැන්ට රේඩියෝ එකේ යනවා අධිකල් ප්‍රෝග්‍රෑම්ස් එක හදන්න ඔයගොල්ලෝ මතක් කරන් හිම දෙයක් තියෙනවා නම් ටීවී ඇත්තටම අපි ආණ්ඩුව දැන්ටමත් ටීවී එකේ විභාග කරන වසර වලට, ඒ කියන්නේ පස්වෙනි වසර 11 සහ 13 වසර ළමින්ට පාඩම් කරනවා. ඊළඟට ෆීචර් ෆෝන්ස් with SMS. ෆෝන්ස් තියෙන පස්සේ බලන්න 80 90 අතර පානක්. නමුත් හැම කෙනෙක්ටම වගේ ෆෝන් එකට ඇක්සස් තියෙනවා ලංකාවේ. ඉතින්
මේවා ෆීචර් ෆෝන්ස් වෙන්න පුළුවන් ස්මාර්ට් ෆෝන්ස් with internet වෙන්න පුළුවන්. ඉතින් අපි මේ දෙකම මේ හැම දෙයක්ම මේ මෙනු එක මේ ඔක්කොම එකට කළා තමයි බලන්න ඕන අපි කොහොමද මේ ළමයිව අපි මේ දුරස්ථ අධ්‍යාපනය කියන එක දෙන්නේ කියන එක. ඊළඟට computers with internet තියෙනවා. සමහර අය ඒ කියන්නේ වැඩියම ඇත්තටම තියෙන මම statistics ඊළඟට කියන්න ටිකකින්. එතකොට මොනවද අපිට මොනවද දන්නේ statistics තියෙන්නේ textbooks 100%. හැම ළමයෙක්ටම textbook එකක් තියෙනවා. මේක හරි වැදගත්. මම දැන් ඉන්දියාව ගත්තත් වෙන රටක් ගත්තත් මේ තත්ත්වේ නෑ. මේල් 100%. හැම නගරයක ගමකටම තැපැල බෙදනවා. රේඩියෝ රීච් එක මට මේ නම්බර්ස් නම් මම ටිකක් තව චෙක් කරන්න ඕන. මොකද එක එක අපි ලර්න් ඒෂියා වල කරපු සර්වේ එකක් තියෙනවා මේ මෑතකදී සෙන්සස් වල සර්වේ එකක් ටිකක් පරස්පර තියෙනවා. ඒකේ පරස්පර ටික මම තේරුම් ගන්න ඕනේ මම මේ නම්බර වලට මෙහෙම දැන් මේ ආසන්න වශයෙන් broadcast TV reach again 85% විතර තියෙනවා. mobile phone ownership age is 90 නමුත් access තියෙනවා 100% වගේ. කාගෙන් හරි ඉල්ලගෙන හරි mobile phone එක පාවිච්චි කරනවා. Smartphones 2018 අපි කරපු survey එකේ 37%. දැන් වෙනකොට මම හිතන්නේ 50% වලට ගිහිල්ලා කියලා. Smartphones with internet අපි දන්න එක less than 37%. ඒකත් guesstimate එකක් එක ලේසි. Computers census එකේ 2007 25% අපේ survey එකේ ඊට වඩා හුඟක් අඩු ගාණක් පෙන්නනවා. ඊළඟට computers with internet අපි දන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම තියෙන්නේ මේ වැඩි වෙලා අඩු වෙගෙන යන ඒ සම්පත් තමයි. ඒ connectivity වලට තියෙන අපිට සම්පත් තමයි. ඒකට අපි කවුද මේ අපි තවත් එකක් ඊළඟට බලන්න මේ cable TV. මම හිතන්නේ guru.lk යන්න cable TV තියෙන්න ඕන. Pure TV වල සෑහෙන channels ගානක් තියෙනවා. පාඩම් තියෙනවා පැය 24ම. ඉතින් මේවා බලන cable TV percent එක මට හොයාගන්න වෙලාවක් උන්නේ මම හිතන්නේ හුඟක් අඩුයි ප්‍රතිශතය ලංකාවේ cable TV subscription තියන අය. ඊළඟට types of students by access මම හිතුවා අපි ළමයි වර්ගීකරණය කරමු. අපි තම සරල වර්ගීකරණයක් කරා disadvantage, somewhat disadvantage, advantage කියලා. ඒකට පහසුකම් අඩු යම් තරමකට පහසුකම් තියෙන නිසා හොඳ පහසුකම් තියෙන කියලා ළමයි වර්ග කරා. පහසුකම් අඩු අය අපි කියන්නේ ඒගොල්ලන්ට ෆීචර් ෆෝන් එකට කොහොම හරි හොයාගන්න පුළුවන් ෆීචර් ෆෝන් එකක්. ඒ කියන්නේ no internet ෆීචර් ෆෝන් එකක් තියෙනවා. කෝල් එකක් ගන්න පුළුවන්, SMS එකක් කරන්න පුළුවන් ටීචර්ට. අනිත් අය තරමක් තන්දුරක පහසුකම් තියන අයට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. නමුත් කනෙක්ටිවිටි එක අඩුයි. මොකද අඩු එක්ක ජියෝග්‍රැෆි හින්දා 3G ගන්න අමාරුයි. 3G හරි 4G හරි ගන්න අමාරුයි මොබයිල් ෆෝන් එකේ. එහෙම නැත්නම් ගෙදරින් කියනවා හරි ඩේටා දෙන්නේ මෙච්චරයි අපිට ඩේටා වලට රුපියල් 2000ට වඩා ඩේටා වලට වියදම් කරන්න බෑ 1000ට වඩා බෑ කියලා යම්කිසි මේ මූල්‍ය වශයෙන් සීමාවක් තියෙනවා. ඊළඟට ඉතින් ඇඩ්වාන්ටේජ් කියන්නේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඉන්ටර්නෙට් ඉවරනම තවත් එක දරුවෙක්ව තවත් අප්ලෝඩ් කරලා දෙනවා තාත්තා. ඉතින් ඒ වගේ වර්ග තුනක් ශිෂ්‍ය අපි වර්ග තුනකට කැඩුවා. ඉතින් හැබැයි මතකයි මේ ඩිස්ඇඩ්වාන්ටේජ් කිව්වත් මේගොල්ලන්ට තියෙනවා හැමෝටම ටෙක්ස්ට් බුක්ස් තියෙනවා රේඩියෝ අහන්න පුළුවන් මේල් ගන්න මේල් ඩිලිවරිස් තියෙනවා. මේවා කල්පනා කරන්න ඕනේ මේ ළමයි ගැන හිතනකොට අපි එස්ටිමේට් කරනකොට ඕනෑම අපි රාජ්‍යාංශයෙන් හෝ රාජ්‍ය නොවන සමුදාය ලැබුණ හරි කරනවා අපි මේ කට්ටිය මතක තියාගන්න අපි ඕනම දෙයක් බලන්න මේ ඉතා පොඩු ගුණාකාරයේ කියන මේ කොටස මේ අයගේ තමයි මේ ඩිස්ඇඩ්වාන්ටේජ් අයගේ අවශ්‍යතාව අනුව අපි ඩිසයින් කරන දේ ඩිසයින් කරන්න. ඒකට මම ඇත්ත පස්සේ පේනවා මෙහෙම ඩිසයින් කරාම ඇත්තම හැමෝටම හොඳයි. ඩිස්ඇඩ්වාන්ටේජ් අපි හිතනවා 50% වඩා වැඩි කියලා. මොකද ස්මාර්ට්ෆෝන් ඕනර්ෂිප් එක 50%ට අඩු නිසා. අනිත් දෙක හදන්න ටිකක් අමාරුයි මම උත්සාහ කරා. නමුත් ඒක less than 50%. කියන්නේ ඩිස්ඇඩ්වාන්ටේජ් ඇත්තටම 50% greater than 50%. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවම වශයෙන් තියෙන්නේ මොබයිල් ෆෝන් එකක් SMS එක. එතකොට අපි කොහොමද මේ පහසුකම් අඩු දරුවන් ගැන හිතලා කොමුණාද කරන්නේ? මේක මම කියන්නේ කොරෝනා කාලෙත් නෙවෙයි අනිත් කාලේ උනත්ත් අපි දෙකම එකතු කරලා හිතලා බලන්න ඕන. මම අදහසක් දෙනවා මම කියනවා අපි ටෙක්නොලොජි ගැන කරදර වෙන්නේ නැතුව අපිට ටෙක්නොලොජි ප්‍රශ්න විසඳන්න නැතුව අපි කන්ටෙන්ට් එක ගැන හිතමු. අපි කන්ටෙන්ට් එක හිතලා මම කියන්නේ අපි කන්ටෙන්ට් එක අඩු කරොත්. කන්ටෙන්ට් එක අඩු කළා
වැදගත්ම තැනට අවධානය යොමු කළා කරෝතින් අපිට මේ ළමයින්ට අවශ්‍ය දේ කොහොම හරි යවා ගන්න පුළුවන්. අනිත් එක පස්සේ පෙන්නන්නම් නැත්නම් මේ අනිත් අයට නිකම් මේ SM මේ WhatsApp වලින් එනවා අම්මලාට පණිවිඩ එනවා. පිටු ගණන් ලැබෙනවා ටීචර්ස්ලාගේ. මේක නැවත්තලා මේක මීට වඩා කාර්යක්ෂම කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපි තා වැදගත් මේ content එක අඩු කරන එක කරිකියුලම් එකේ. මේක දැන් අපිට දැනුත් අපිට කරන්න විදිහක් තියෙනවා මම කියන්නම්. ඊළඟ එක අපි විභාගක ළමයි විභාග කරන ළමයි විභාග වලට මුහුණ දෙන්න තියෙන විෂයන් ගන්න අඩු කරන්න ඕනේ. මේ විභාග තියෙන ඉඳ තමයි මේ ඔක්කොම content අම්මලාට notebooks ඕනා notes ඕනා මේ ඔක්කොම අවශ්‍යතාව තියෙන විභාග නිසා. මේක අපිට දැන් කරන්න බෑ. නමුත් අපි මේ සංවාදය දැම්ම පටන් ගන්න ඕන. මේ අවස්ථාවේ. මේ ඇයි මෙච්චර ළමයිට content දෙන්නේ? විභාග නිසා. ඇයි මේ අපිට ළමයිට දී ගන්න ප්‍රශ්න ඇති වෙන්නේ? content එක වැඩි නිසා. ඊළඟට මේකත් මම කියන්නේ ක්‍රියාමූලික ක්‍රියාකාරකම් බාධක අධ්‍යාපනය වැඩි වෙන්න ඕන. විභාග වලට මුහුණ දෙන්න අපි කරන සබ්ජෙක්ට්ස් ගන්න අඩු කළා ක්‍රියාකාරකම් පාදක විෂයන් ගන්න වැඩි කරන්න ඕන. ඉතින් මේකේ ඇත්තටම මේව දීර්ඝ කාලෙ විසඳුම්. නමුත් අපිට මම හිතනවා මේ වෙලාවේ යම් විදිහට මේවා කළා පෙන්වන්න පුළුවන්. මේවා කරොත් ඇත්තටම ළමයින්ට දුරස්ථ අධ්‍යාපනය දෙන්න පුළුවන්, වඩා හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන්, පාසලේ දෙන අධ්‍යාපනය ඉදිරියට ඒක වඩා දියුණු කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා අපි මේ අවස්ථාව පාවිච්චි කරන්න ඕනේ. මේක හොඳම මේක මම කියන්නේ නැචරල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා අපි කියන්නේ මේ අපේ මේ පරීක්ෂකයෝ. මොකද අපි මෙච්චර කල් උත්සාහ කරලා තියෙනවා ටෙක්නොලොජි ඉස්කෝලේට ගෙනියන්න. නමුත් අවශ්‍ය නැහැ. මොකද ළමයි එනවා ඉස්කෝලේට ටෙක්ස්ට් බුක්ස් තියෙනවා, ටෙක්නොලොජි අවශ්‍ය නැහැ. නමුත් දැන් අපිට වෙලා තියෙන ටෙක්නොලොජි පාවිච්චි කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව පාවිච්චි කළා අපි බලන්න ඕන ටෙක්නොලොජි පාවිච්චි ඔප්ටිමයිස් කරන්න ඕනේ. අන්තික මේ ටෙක්නොලොජි පාවිච්චි තියෙන බාධා මොනවද බලන්න ඕනේ. මේ ටෙක්නොලොජි හරහා මේ අවස්ථාව පාවිච්චි කරන අපේ මේ ක්වොලිටි එක අපේ අධ්‍යාපනයේ ගුණාත්මක බවත් වෙනස් කරන්න උත්සාහ කරන. එහෙම නැත්නම් අඩු ගන්න ඒ කියන්නේ කතිකාවක් ඒ ඩයලොග් එකක් ඇති කරන්න ඕන. එතකොට ඇත්තටම මම කලින් කිව්වේ මගේ ඇත්තම තර්කය අපේ මේ අන්තර්ගතයේ විෂය අන්තර්ගතයේ තියෙන බර අනවශ්‍ය බර සහ විභාග තමයි ඇත්තටම තියෙන ලොකුම ප්‍රශ්නය අධ්‍යාපනයේ. මේ දුරස්ථ අධ්‍යාපනය දෙන්න ගියත් ඒක ප්‍රශ්නයක්. නමුත් මූලිකව අපි ගුණාත්මක අධ්‍යාපනයක් ළමයිට දෙන්න නම් ඒක ප්‍රශ්නයක්. අපි දන්නේ කොහොමද? පොඩ්ඩක් මම දන්නේ ඇත්තටම මේ ටීචර්ස්ට කතා කළා ළමයි මගේ කක්ෂයේ ඉන්න ළමයි 6ක් දෙනෙක් විතර වෙනවා නොයෙකුත් පන්ති මට්ටමේ ළමයි. එයාට කතා කළා තමයි මම මේක මේ අදහසට ආවේ. නමුත් ඇත්තටම අපි හොඳ සිස්ටමැටික් හොඳම සංවිධානාත්මක හොඳ අධ්‍යයනයක් කරන්න ඕන. ඒක ගැන මම ඊළඟට කතා කරන්න. මොකද මගේ ඔබ්සර්වේෂන්ස් මොනවද? නිරීක්ෂණ මොනවද? මම කියන්නේ මේ සම්පූර්ණයෙන් අපි හිතමු පහසුකම් අවම ළමයි. මේ ළමින්ට ටීචර්ස්ලා කළා තියෙන්නේ මම දෙන්නේ එක්කෙනෙක්ගේ මට මේ තොරතුරු ආවේ නාරම්මල කුරුණෑගල පැත්තේ. ටීචර් බොහොම මාරෙන් කඩහයියක් බෙදාගෙන තියෙනවා එක්කෙනාට කාට හරි කියලා අතින් අත ගිහිල්ලා ඒ කඩහයිය දුන්න ටයිම් ටේබල් එක ළමින්ට. උදේ මැත්ස් කරන්න, හවස සිංහල කරන්න, හෙට අඟහරුවාදා ඉතිහාසය කරන්න ඔහොම කියලා. ඕගොල්ලෝ පෙළ පොතේ තියෙන පාඩම කියවන්න, ඒකේ තියෙන අභ්‍යාස කරන්න. ඒ තියෙන සම්පත් අනුව ඒ ටීචර් දුන්න ඒ විදිය මේ ළමින්ට ඒ වගේ මේ උපදෙස්. එතකොට ඊළඟ somewhat advantage students. ඒ කියන්නේ යම් තරමට පහසුකම් තියෙන අයට මම දන්නවා 6 වෙනි පන්තියේ 3 පන්තියේ දරුවෙක් මම දන්න කෙනෙක් ඉන්නවා. ඒ අම්මට එක දවසේ ආවා 50ක් පිටු WhatsApp. දැන් සුමානයක් ඇතුළත කරන්නේ. හරි. environment විෂයම ආවා 19ක්. එතකොට අපාවට සත්තු අප පරිහරණය කරන දේ මට මතක නැහැ අනිත් මාතෘකාව. ඉතින් මේ හැම එකටම ටීචර් නෝට්ස් එවලා තිබ්බා. දැන් බලන්න අපාවට සත්තු කියන එකට නෝට්ස් අවශ්‍යද? ටීචර්ට කියන්න තිබ්බ එකම දෙයයි අපි ඔබ දරුවා සමග එක්ව අවට සත්තු ගැන නිරීක්ෂණය කර මේ එක දවසෙන් කරන්න ඕනෙත් නෑ ගෙදර කරනකොට ඉස්කෝලේ සුමානය මේ කාලය තුල මේ අන්දිරීතිය කාලය තුල ළමයා සමග එකතුව ඒක නිරීක්ෂණය කළා ළමයා ලව්ව හිමීට පොතේ ලියන්න. ඔච්චරයි කියන්න තිබ්බේ. නමුත් ටීචර්
ටීචර් සම්පූර්ණ නෝට් එක එවුවා. මෙන්න මේගොල්ලෝ සත්තු සුරතා සත්තු මේගොල්ලෝ ටීචර් නෝට් එක එවුවා. ඊළඟට අප පරිහරණය කරන්නේ ටීචර් ඒකටත් නෝට් එක දෙනවා. පාසලේ තියෙනවා, මකනේ තියෙනවා, ස්ටේප්ලේ තියෙනවා, පංචරේ තියෙනවා. පංචරේ කියන්නේ මේකයි. මේ සම්පූර්ණයෙන් මේ අනවශ්‍ය දේවල් මේ WhatsApp එකේ පුරවලා තියෙනවා. ඉතින් ඇයි මේක කරන්නේ? මොකද හුඟක් දෙමව්පියෝ මේ නෝට් එක බලාපොරොත්තු වෙනවා. ඇයි මේ නෝට් එක? මොකද මුකුත් නෙවෙයි ප්‍රාථමිකයේ අධ්‍යාපනය ගත්තාම සම්පූර්ණ ඉගෙන ලර්නිංగ్ ඔබ්ජෙක්ට්ස් වල තියෙන්නේ ඉගෙනීමේ අරමුණු වල තියෙන දරුවා පරිසරය නිරීක්ෂණය කර වින්දනය ලබයි අවබෝධය ලබා ගන්න කියලා. කවුරුත් කියන්නේ කිව්වහම සුරදට අතුරුකන් සත්තුන්ගේ ලිස්ට් එකක් දෙන්න කියලා. මම දන්නේ එක ළමෙක් ලිස්ට් එක ඇහුවම එයාකවත් තාරාවයි ඉබ්බයි කියලා. ඒක සුරදට ඇතුකන සත්තු. එතකොට ටීචර් වැරදි දැම්මා. ඇයි වැරදි දැම්මේ? මොකද ඒගොල්ලන්ගේ ලිස්ට් එකේ ටීචර්ගේ ලිස්ට් එකේ තාරාවයි ඉබ්බයි කියන්නේ එළියේ ඉන්න සත්තු. ගෙදර නමුත් සුරලට ඇති කරන්නේ නැති සත්තු. ඉතින් ඔය වගේ ඉතින් රාම්සි ආකෘතික ළමයි හිර කරන්න තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මට හිතෙනවා යම්තම් පහසුකම් තියන අයට එක විදිහක මේ කන්ටෙන්ට් එක නිසා ඇත්තටම අර මට හිතෙනවා මේ අර පහසුකම් අඩු ළමයි තරම් කියලා ඒකට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් නැහැ. ලොකු වාසියක් නැහැ කියලා. ඉතින් ඇඩ්වාන්ටේජ් ස්ටුඩන්ට්ස් මම කීප දෙනෙක් බැලුවා. ඇත්ත මේගොල්ලෝ ටික එකතු වෙලා බැලුවා ඒගොල්ලන් පාඩම් කරන හැටි. ඒගොල්ලන්ගේ ටීචර්ස්ලා කරිකියුලම් එකේ මොනවද උනත් ඒ ටීචර්ස් අන්නත් තෝරලා අවශ්‍ය දේ දෙන්න. අවශ්‍ය ඉන්ටර්නෙට් එකෙන් තව YouTube එකක් එකතු කරලා YouTube වීඩියෝ එකක් එකතු කරලා තවත් දේවල් එකතු කරලා ලස්සන පාඩමකට හදලා දෙනවා. ඉතින් ඒක තමයි විශේෂය. ඒක තමයි ඇඩ්වාන්ටේජ් කියන්නේ. ඒක තමයි තමන්ගේ තියෙන වාසිය කියන්නේ. ඉතින් මේක ගැන අපි ඇත්තටම මේ මම මේ විදිහට වර්ධ කරා මං කියන්නේ මේ ළමිට මේ content එක අපි හිතුවා මේ ගැන තව ටිකක් මේ content issue එක විභාග කේන්ද්‍රීය වීම මේක ගැන තවදුරටත් අපි පරිශීලනයක් කරන්න ඕන කියලා පරිශීලන කීපයක් දෙකක් අපි පරිශීලන ගැන කියනවා. එකක් තමයි පළවෙනි එක මෙතන issues දෙකක් තියෙනවා. access එකක් කොහොමද ළමයින්ට අපි දෙන්නේ ප්‍රවේශය දෙන්නේ කොහොමද? මේ අධ්‍යාපන අවස්ථාව දෙන්නේ කොහොමද? අනිත් එක තමයි quality. ඒතර මේ අවස්ථාවේ වල ගුණාත්මක බව. පළවෙනි එක අපි කරන්නේ අපේ action research එක දැන්ටමත් අපිත් එක්ක මිසිස් පුෂ්පිකා සහ මිස් රත්නායක සහ තවත් කීප දෙනෙක් සම්බන්ධ වෙනවා මේකට. මේකේ අපි කියන්නේ කොහොමද අපි මේක ඔප්ටිමයිස් කරන්නේ මේ ළමයිට. මේ අවස්ථාවේ මේ කර්ෆියු තියෙන අවස්ථාවේ ළමයි ගෙවල් ඉන්න අවස්ථාවේ කොහොමද ඔප්ටිමයිස් කරන්නේ කියලා. ඉතින් අපි ඒක සඳහා කරන්න බලාපොරොත්තු වෙන්නේ disadvantage somewhat disadvantage අඩු පහසුකම් ඇති සාමාන්‍ය පහසුකම් හා හොඳ පහසුකම් ඇති ශිෂ්‍යුන් කාණ්ඩේ අපි අඩු ගානේ දෙන්නෙක්වත් තෝරගන්න. තෝරගෙන මේ කාලය තුල බලන්න කොහොමද මේ ළමයි අපි ඔක්කොම වාර්තා කරමු කොහොමද මේ ළමයි සම්පත් ලබා ගන්නේ ඉගෙනුම් පහසුකම් ලබා ගන්නේ කොහොමද ගුරුවරයා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඇක්ෂන් රිසර්ච් කියන්නේ සාමාන්‍ය රිසර්ච් වගේ නෙවෙයි අපි ඒක කරන ගමන් අපි තව සම්පත් මොනවා හරි ඉන්ටර්වෙන්ෂන්ස් කරනවා. කළා බලන වෙනස්කම් තියෙනවද කියලා. සාමාන්‍ය පරීක්ෂණයක් කරනකොට පරීක්ෂණ අපි කරනවා අපි මේක ඉන්ටර්වෙන්ෂන් එක කරන්නේ අපි මේක මුකුත් කරන්නේ අපි බුලින් කරේ මොනවද පස්සේ කරේ මොනවද පස්සේ කොහමද තත්ත්වය කියලා බලනවා. නෑ මේක ඇක්ෂන් රිසර්ච් කරන අපි දිගින් දිගටම මේ ළමින්ට තවත් උදව් කරමින් ටීචර්ස්ට උදව් කරමින් බලනවා කොහොමද මේ ළමයිගේ ඇක්සස් ඔප්ටිමයිස් කරන්නේ. මම හිතනවා මේ කොරෝනා කාලේ අපිට කාර්යපර වැදගත් දෙයක් අපි ඒක දැන්ටමත් පටන් ගන්න තියෙන්නේ. දැන්ටමත් මම දැන් මිස් පුෂ්පිකා අපිට කියයි මෙතන ඉෂාරත් එයාගේ අත්දැකීම් වලින් කියයි ඊළඟට බලන්නේ මොනවද හොඳ පුරුදු කියලා අපි ඇත්තටම ඊට පස්සේ ඒවා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ අවස්ථාව ඉක්මනටම බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් ළමයි ගෙවල් වලට ඇඳී ඉඳ උනෝතින් පාවිච්චි ගන්න පුළුවන්. නැත්නම් අපිට මේක ඇත්තටම පාවිච්චි ගන්න පුළුවන් ඉදිරියේදී කොහොමද තාක්ෂණයේ අධ්‍යාපනයත් එක්ක මුහු කරන්න කියන දේදීත් අපිට මේවා පාවිච්චි ගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් අපි දැන්ට කළා තියෙන දේවල් ගැන අපිට කතා කරලා අපි ටීචර්ස්ලා මෙතන ඉන්න මේක දැනට සැලසුම මේකයි. ඊළඟට අපි මෙතනදී දෙවෙනි එකට යන්න කලින් මට තව ස්ලයිඩ්ස් දෙකයි තියෙන්නේ. තාර වෙලාව කොහොමද? You have exactly 7 minutes more. Oh, very good. හරි. මෙතනදී ඊළඟ ඇක්ෂන් රිසර්ච් එකට යන්නේ ඇක්සස් ගැන ක්වොලිටි ගැන කරන එකට මම කරා සබ්ජෙක්ට්ස් මම වෙන් කරා කාණ්ඩ තුනකට. මේක සමහර අය එකඟ වෙන්නේ නැහැ. මේකත් work in classification කියන එකක්. grade 6 to 9 තෝරගත්තේ මොකද මෙතන තමයි විභාග පීඩනය අඩුම.
පහේ ශිෂ්‍යත්වය තියෙනවා නැත්නම් O level කියලා තියෙනවා නැත්නම් A level කියන highest 9 ඇත්තටම කාලය ළමයට ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ඊටාම කරුණු විශාල ප්‍රමාණයක් ළමයින්ට පැටවෙනවා මේ කාලෙත්. විභාගත් තියෙනවා. ඉතින් නම් මේ කාලේ තෝරගත්ත අපිට යම් කිසි මෙතන වෙනසක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා මම මේකේ ක්ලාසිෆිකේෂන් එක මම කරේ තුනකට කැඩුවා. අපි ළමයි 13ක් කරනවා විෂයන්. මෙතන ඇත්තට මම විශේෂයෙන් අපි ගුරුවරුන්ගෙන් දැනගන්න කැමති මේ කැඩීම ගැන ෆවුන්ඩේෂනල්. මම කියන්නේ භාෂාවයි ගණිතයයි විද්‍යාවයි. මේවා යම්කිසි මූලික විෂයන්. මොකද මේවා එක ලේයර් එකක් නැතුව අනිත් තැනට යන්න බෑ. ගණිතය. ඉතින් ගණිතය බෑ, භාෂාව බෑ, විද්‍යාව බෑ. එතකොට ඒකින්ද මෙතන ඇත්තට හුඟක් වෙලාවට අපිට ටෙස්ට් ඕන. සමටිව් ඇසෙස්මන්ට්, සමටිව් කියන්නේ සම්භාවන, සම්පින්ඩන. සම්පින්ඩන again සමටිව් ඇසෙස්මන්ට්ස් ඕන ටෙස්ට් දෙන්න පුළුවන් ළමයිට. ඊළඟට මම ඇඩිෂනල් කිව්වා මේක ඇත්තටම සමහර අය තාම අකමැති වෙන්න පුළුවන් මේකට. ඉතිරි තුන history, geography, religion කියන ඒවා මොකද මම එහෙම history එකෙන් වැඩිපුර advanced level වගේ ඉගෙනගෙන නෑ. මට විශ්වවිද්‍යාලේ ගිහලා ඉගෙන ගන්නවා political science මම අප post graduate එකක් කරනකොට ඒක යම් කිසි අර මුල ෆවුන්ඩේෂන් එක තියෙනවා නම් අපිට එකතු කර ගන්න පුළුවන් ඕන වෙලාවක. මේක මේ history හරි geography හැලු කරනව නෙවෙයි. නමුත් ඒක අර මුල කියපු තුනට වඩා වෙනස් කියලා මම හිතනවා. ඊළඟට ඉතුරු subjects 7ක් තියෙනවා. මම කියනවා social emotional practical. මේවා මනෝසාමාජීය ප්‍රායෝගික. මේවා ඇත්තටම subjects නෙවෙයි. මේවා අත්දැකීම්. අපේ subjects කියලා අපි පෙර පොත් ගහලා ඒවට වෙනම ගුරුවරු පුහුණු කළා අපි විභාග තියලා මේවා subjects කරලා තියෙනවා 7ක් තියෙනවා. 7ක් තියෙනවා grade 6 to 9 citizenship, health and physical education, පුරවැසි පුහුණුව. මම civics කියලා වෙනම අයින් කරේ මේ political science වගේ ඒ වගේ දේවල්. citizenship කියන්නේ පුරවැසියෙක් වෙන්නේ කොහොමද කියලා ඒ අවශ්‍ය කුසලතා, those skills you need for citizenship. සෞඛ්‍ය හා physical education කියන්නේ ශාරීරික අධ්‍යාපනය, practical and technical skill ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා, information technology තොරතුරු තාක්ෂණය, ඊට පස්සේ English, දෙවෙනි second language and aesthetics. ඉතින් මේවා ඇත්තටම testing මං කියන්නේ කලින් එකේ additional summative and formative assessment වල දෙකක් වෙන්න පුළුවන්. නැත්නම් නමුත් මේක සම්පූර්ණ වගේ formative assessments වලින් තමයි යන්න ඕන. මේවට ටෙස්ට් කිරීම සමහර අය මේවා අපි තර්ක කරන්න පුළුවන්, මේවා එහාට මෙහාට කරන්න පුළුවන්. මම නම් තර්කයක් හැටියට ඉදිරිපත් කරනවා. මේවට ටෙස්ට් කිරීම අපි සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. නමුත් අපි මොන හරි ඉන්ටර්වෙන්ෂන් එකක් කරනවා අපිට වෙන්නේ ටෙස්ට් එක ජීවත් වෙන. මොකද මේවා ටෙස්ට් කියනවා අයින් කරනවා කියන්නේ ලොකු පියවරක්. දැන්ටම මම හිතන්නේ ඉෂාර මම හිතන්නේ මේක පැහැදිලි කරන්න විසි රත්නායක නෑ information and technology ටෙස්ට් කරන්නේ නෑ කියලා තීරණයක් තියෙනවා නේ. 6 ඉඳන් 9ට. ඔව් මට මතකයි මිස් රත්නායක කියනවා ඒක ඇත්තටම කරිකියුලම් එක සෑහෙන වෙනස් කරා. සෑහෙන ප්‍රායෝගික දේවල් දාලා ටෙස්ට් අයින් කරලා තියෙනවා. ළමයිව ටෙස්ට් කරන්නේ නෑ. ඉතින් අපි මේ පදනම් කරගෙන action research දෙක අපි කියන්නේ අපි කොහොමද මේ දැන් ඉන්න කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය rote learning and education with rote learning and exam centric අපි කොහොමද යන්නේ ඊළඟ තැනට මේ අවස්ථාව අපි කොහොමද ප්‍රයෝජනට ගන්නේ එතනට යන්න අපි හිතුවා අපි පොඩි action research එකක් කළා පෙන්නන්න මේක කරන්න පුළුවන් ළමයින්ට ටෙස්ට් නොකර ළමයින්ට ඇත්තටම විභාග කරන්න අවශ්‍ය දැනුම දෙන්නත් පුළුවන්. මොකද අපිට විභාග නැති කාලේ බෑනේ අපි මේ මොන හරි කරනවා නම් මේ ළමයිට විභාගයට සූදානම් වෙන්නත් පුරුදු කරනවා. අපි හිතුවේ මේ විදිහට මේ සබ්ජෙක්ට්ස් ටික 6 9 මේ කැටගරිස් තුනට දානවා ෆවුන්ඩේෂනල්, ඇඩිෂනල්, සෝෂියල් ඉමෝෂනල් and ප්‍රැක්ටිකල් කියලා. ඇත්තටම ඒතකොට ගුරුවරයෙක් සම්පූර්ණයෙන් මේ දුරස්ථ අධ්‍යාපන කාලේ වැඩි හරියක් කාලය ගත කරන්න ඕන මේ math, science, language කියන ටික. ළමයින්ට ඒ ටික මේ වෙලාවේ දෙන්න ඕන. ගණිත කර්ම ටික කොහොම හරි දෙන්න අපි උත්සාහ කරනවා. නමුත් මේ කොහොමද මේ අපිට මේ යන්තම් ෆෝන් එකෙන්වත් යන්න පුළුවන් ළමයිට කොහොමද කරන්නේ? අපේ action research එකෙන් අපි කොහොම හරි බලනවා හොඳම විදිය කොහොමද කියලා. මට දැන් කියන්න දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. නමුත් අපි කියන්නේ 50% හරි ඊට වඩා වෙලාවක් 75% උනත් මේ වෙලාව පාවිච්චි කරන්න ඕන. මේ තාම වැදගත් අපිට data පාවිච්චි කරලා ළමයින්ට communicate කරන්න තියෙන බොහොම වෙලාව අඩුයි. ඒ වෙලාවට මේ තුනට අවධානය යොමු කරන්න. ඊළඟ ටික
අපිට සමහරලාට ඕනනම් ඇඩිෂනල් ඒවා වෙනම සබ්ජෙක්ට්ස් හැටියට කරන්න පුළුවන් බොහොම කෙටියෙන් මම කියන්නේ ඔක්කොම ඉන්ටිග්‍රේටඩ් කරිකියුලම් එකකට දාන්න පුළුවන්. අපි උත්සාහ කළා ඇත්තටම මම grade 6 learning outcomes බලලා geography, citizenship, health, practical skills ඔය හතරම එකතු කරලා ඒක ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් හරි ලස්සනට. ඒ නැත්නම් හැම එකේම ගාක් එකම දේ කතා කරනවා. එතෙන්දී ළමයි ඉගෙන ගන්නේ අපි යෝජනා කරනවා ළමයි ඉගෙන ගන්න ඕන ජර්නල් එකක් තියාගෙන ඒගොල්ලන්ගේ ඔබ්සර්වේෂන්ස් කරලා ගෙදර. Sujatha, you have 1 minute more. 1 minute හරි. ඒ විදිහට ළමයි ඒගොල්ලෝ තමන් විසින් ඒකට අපි කියන්නේ මේ activity oriented inquiry based student centered learning කරන්න ළමයිට ඒවට අවස්ථාව දෙනවා. මොකද ඒව ළමයි ටිකක් අතපහ වුණාට critical නෑ. ඉස්කෝලේ දෙක අල්ල ගන්න පුළුවන් ආයි පටන් ගත්තාම. ඒ නිසා අපි මේක action research එකත් ඇත්තටම අපි ළමයි කීප දෙනෙක් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට මේ සබ්ජෙක්ට්ස් උගන්වන්නේ මේ විදියට. අපි සමහරට ඇත්තටම අපි ඔක්කොම ගන්නෙ නෑ. geography, history අයින් කළා අනිත් ටික එකතු කළා aesthetics අපිට ඒව කරන්න බෑ. නමුත් ඒවත් යම් යම් දුරට ඉන්ටිග්‍රේට් කළා සම්පූර්ණ ළමයා ජර්නල් එකක් තියා ගැනීම තුළින් එයාගේ නිරීක්ෂණ තුළින් දෙමව්පියන්ට කතා කළා යාළුවන්ට කතා කළා එයා ළමයා තනියම නෝට් එක හදා ගන්නවා. පස්සේ නෝට් එක ටීචර්ට print කරලා රෝනියෝ කරලා දෙන්න පුළුවන් ඕන නම් මෙතන ළමයා තනියම නෝට් එක හදා ගන්නවා. අපි ඒක බෙදලා තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ learning outcomes කොටස් 10කට වගේ. ඒ හැම එකෙම ළමයා තනියෙන් තමයි නිරීක්ෂණයෙන් තමයි කරන්නේ. ඉතින් මේක තමයි අපේ දෙවෙනි action research එක. ඒතර පළවෙනි එක access ගැන දෙවෙනි quality එක ගැන එච්චරයි වෙලාව මම හිතන හරියට හරි බොහොම ස්තුතියි. Thank you. Thank you, Sujatha, for keeping to time. Can we have the full screen, please? Right. Sujatha ඉදිරිපත් කෙරුවේ මේ EFSL එක පැත්තෙන් දැනට තියෙන අත්දැකීම සහ තාක්ෂණයයි අධ්‍යාපනය එකතු කරන ඉස්සරහට යනකොට අත්‍යවශ්‍ය නැහැ කියලා පෙන්වුවා ඉන්ටර්නෙට් හරි ඊමේල් හරි අනිත් තියෙන අවස්ථාවල් ඔක්කොම මේ examples වශයෙන් දුන්නා that we are not using radio enough, broadcast, the tapala ඔක්කොම කියලා දුන්නා. So දැන් අපිට මේ ඇවිල්ලා තියෙන discussion එක ආරම්භ කරන්න. මේ සාකච්ඡාවේ අරමුණ අපිට දැනගන්න ඕනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයගෙන් ඒගොල්ලන්ගේ සුජාතා කියපු ඒවට response එකක් සහ තම තමන්ගේ අත්දැකීම් විශේෂයෙන් මේ ගිය සුමාන දෙක තුනේ තමන්ගේ ළමයි පන්ති කාමරේ ළමයි හෝ පාසලේ ළමයි එක්ක මේ වගේ දුරස්ථ අධ්‍යාපනයේ try out කරපු විදිය සහ ඒවයින් තියෙන best practices or any failures or whatever you want to share. So can we see who wants to go first? We have Anuradha from Visaka. Anuradha, your video එක නම් පේන්නේ නැහැ. Are you with us? Yuresha, is Anuradha with us? She's muted, so I don't know, but she's here on the screen. Pushpika and Ishara, those are the three teachers I know. Ishara, do you want to go first? Pushpika, Anuradha is here. Miss Anuradha. Yes. Right. So, ඕගොල්ලන් කොහොමටත් අත්දැකීම් තියෙන අය who would like to go first? Would Ishara like to go first or Pushpika? Pushpika, would you like to? You have to unmute Pushpika. හඳුන්වලා නැහැ හැබැයිනේ අපි පුෂ්පිකාව කවුද කියලා පුෂ්පිකා පොඩි Pushpika දාලා නැහැ යාගේ සෙන්. දාලා ඉස්කෝල. President College better to I think දාන්න Deputy Principal Education Development. Hi. President College. Hi. Education Development. මට ඒක නිසා තමයි පහසුනේ ඔක්කොම ටීචර්ස්ලා මේකට සම්බන්ධ කරගන්න. හැම ග්‍රේඩ් එකේම අයව මගේ ඒකට හැම වෙලෙම ඉන්නවා මේ දවස්වල. හරි කියන්න පුෂ්පිකා. මම හිතන්නේ හොඳ ඉදිරිපත් කිරීමක් කරේ ඩොක්ටර් සුජාතා. අපි මේ දැනට කරගෙන ගිය දේවල් ඔක්කොම වගේ කියවුණා. දෙක ගැන මේක ගැන කියනකොට දැන් දැනටමත් අපේ පාසලේ ඔය විදිහට WhatsApp groups හදන හැම ග්‍රේඩ් එකෙම ටීචර්ස්ලා Tamanට අදාළ මේ මම කිව්වට ප්‍රදේශයේ අතරම මේ second term පාඩම් යන් කියලා assignments වත් එහෙම කවරුම් නෙවෙයි. මොකද දැන් අපි මේ වෙනකොට ඉස්කෝලේ සැබෑ යථා තත්ත්වයෙන් රට තිබ්බනම් අපි පටන් අරගෙන මේ ඉස්කෝලේ අපේ දෙවනි මාරේ වැඩසටහන අපි කරගෙන යනවා. ඒක නිසා උපදෙස් දුන්නේ දෙවනි මාරේ පාඩම් lesson plan එක හදලා ළමයින්ට පන්ති උගන්වන විදියට නෙවෙයි face to face
මේ learning නෙමෙයි ළමයින්ට step by step ග්‍රහණය කරගන්න ඒගොල්ලෝ දන්නවනේ තමන්ගේ පන්තියේ ළමයින්ගේ මේක ගන්න පුළුවන් මේ හැකියාව ඒ අනුව සරලම එකේ ඉඳන් ළමයින්ට දෙන්න කියලා දැන් grade 6 එක ගත්තොත් 6 එක coordinate කරන්න මේ ටීචර් තමයි මම මේකට යොදාගත්තේ එයා කියනවා 6 ළමයි 75% විතර මේකට ඇඩ් වෙලා කරගෙන යනවා පොඩි ළමයි නමුත් grade මම grade 10 11 ගත්තා 10 grade 10 වල 25% විතර තමයි අපේ ඉස්කෝලේ ළමයි ඇඩ් වෙලා ඉන්නවා නමුත් ඒගොල්ලෝ කරන්නේ නැහැ අනිත් grade 9 හොඳයි grade 9 classes වල ඒ තියෙන 41 37 out of 41 වගේ එක class එක grade 9A එකේ ඒකට මේකෙදී මේ දැන් මම හයේ එක්සර්සයිස් තෝරගත්තනේ ළමයෙක් ෆීචර් ෆෝන් එකක් විතරක් තියෙන ඉන්ටර්නෙට් ඇක්සස් නැති ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න අපහසු එක්කෙනා එතකොට එයාට මම ඇහුවා මේ අදාළ මේ ගුරුතුමියගෙන් කොහොමද දැන් එයාට ඔයාලා මේවා දෙන්න කියලා. ඒකට එයාට කිසිම දෙයක් දෙන්න විදියක් නැහැ. දැන් මම ඒව තෝරගත්තා. නමුත් තෝරගෙන අපි කතා කරගත්ත මමයි ටීචර් ඒ ඕවර් ද ෆෝන් කියන්නේ දුරකථනයේ මොබයිල් ෆෝන් එක මාර්ගයෙන් එයාට උපදෙස් දෙන්න. අපි අනිත් අයට WhatsApp දානවා එක්කෙනා හරි දෙන ඇක්ටිවිටි දේවල්. මොකද මෙයාට දැන් කරන්න වෙන්නේ ස්පෙෂලි මෙයා විතරක් නිසා ටීචර් එක කරන්න පුළුවන්. නමුත් පන්තියේ එහෙම ඉන්න බහුතරය කියන්නේ ඉන්න බොහෝතරයක් නෑ සුළු කොටසකට ඒ වගේ ළමයි ඉන්නවා දක්ෂ ළමයි ඉන්නවා කිව්වා ඒගොල්ලන් ඉතින් දැන් මේ වෙලාවෙ නිකන් ඉන්නේ අර තැපෑලා හරි එහෙම වෙන මාධ්‍යකින් මේක දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට පුළුවන් නැත්නම් ඉතින් ඒ ළමයි අතරම දක්ෂ ළමයි පන්තියේ වැඩ කරන්නේ කැමති ක්‍රියාශීලී ළමයි Yuresha, there's a syllabus. I don't know where it's coming from. It's somebody's fan, someone who's unmuted. Some I thought fan. everybody is muted. The fan. Unmute කරපු එක්කෙනෙක්ගේ fan එකක් දාලා. හරි. sorry හා. අහස් fan එකනේ. අපි එතකන් ඉෂාරට යමුද? පොඩ්ඩක් අර පුෂ්පිකාගේ මට ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවා. ඒකට යාගේ ළමයි සම්බන්ධ වෙන්නේ 75% සම්බන්ධ වෙනකොට 6 grade එකේ ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ ඔව් කියන පුෂ්පිකා. හෙලෝ ඔව් ඔයගොල්ලෝ ඒගොල්ලන් සම්බන්ධ වෙන්නේ පළවෙනි ක්‍රම දෙකෙන් අපි ගත්තා ස්මාර්ට්ෆෝන් ගැන ලේසියෙන් පාසුකම් තියෙන දෙවනි අයත් ස්මාර්ට්ෆෝන් එකක් තියෙන ටිකක් අපහසුයෙන් සම්බන්ධ වෙන අය නමුත් ඒගොල්ලෝ ඩෙමෝක්‍රියොත් එක්ක හරි වෙන ළමයි එක්ක එකතු වෙලා හරි සමහර ළමයි එකතු වෙලා කරනවා කියුවා එක කරා 25% තමයි අර ඩිස්ඇඩ්වාන්ටේජ් ළමයි සම්බන්ධ කරගන්න බැරි ඒගොල්ලන්ට ඉතින් මේ වෙලාවේ මුකුත් නැහැ හරි ඕකේ ඉෂාරා හෙලෝ අපි දැන් මේ දවස්වල දිගටම අපි කන්තලි මම කන්තලි ප්‍රදේශයෙන් ඉතින් මේ දවස්වල අපි දිගටම වගේ හැමදාම වගේ අපි ඔන්ලයින් සෙෂන්ස් වගේක් කරා Zoom හරහා දැන් අපි එක කණ්ඩායමක් ගත්තොත් ළමයි 80ක් වගේ සාමාන්‍ය ක්ලාසස් වලට අපේ මේ කොලෙජ් සම්බන්ධ වෙන කට්ටියගෙන් 20ක් 21ක් වගේ තමයි අපිට මේ ඔන්ලයින් සෙෂන්ස් වලට සහභාගී කරගන්න පුළුවන් වුනේ. අපි අතන WhatsApp group එකක් හදලා තියෙනවා. WhatsApp group එක හරහා තමයි ඒගොල්ලන්ට දැනුම් දෙන්නේ ක්ලාස් එක අපි කවද්ද කොයි වෙලාවෙත් තියෙන්නේ කියලා. හැබැයි ඒ වගේම දැන් ගොඩක් ඉන්න විසි දෙනා ගොඩක් නිතරම වගේ දානවා කවද්ද ඊළඟ ක්ලාස් එක කරන්නේ කවද්ද ඊළඟ ක්ලාස් එක කරන්නේ කිය හරි උනන්දුයි ඒකට. මොකද ඒගොල්ලෝ ඉන්ටරෙස්ටිං. එතනදී මම ක්ලාසස් කිහිපයක් කරා එකක් ඒක. ඉතින් ඒකෙදී ගොඩක් පිරිසට සහභාගී වෙන්න විදියක් නැහැ. නමුත් සහභාගී වෙන පිරිස හරි උනන්දුයි. ඒ වැඩේට ආසයි. මොකද එකක් ඒගොල්ලොන්ට සාමාන්‍ය ගෙදරදී මේ ඉන්ස්ට්‍රුමන්ට් ටික අල්ලන්න මේ ඩිවයිසස් ටික අල්ලන්න මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් නේ. මම හිතන්නේ ඒගොල්ලෝ වෙන දේවල් වලට දැන් ගේම් එකක් ගහන්නත් ඩිවයිස් එක පාවිච්චි කරන ඇති මේ ඔස්සේ කියලා අවසරය අරගෙන සමහර කොට ඒගොල්ලෝ උනන්දුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ 25ක් වගේ තමයි. ඒතකොට මෙතන 20ක් 25ක් වගේ තමයි පාවිච්චි කරන්න හැකියාව තියෙන්නේ. සමහර පේරන්ට්ස්ලා කතා කරලා කියනවා අනේ අපිට පහසුකමක් නැහැ දැන් මොකද කරන්නේ අපිට ආරංචි මෙහෙම කට්ටිය මෙහෙම මේ WhatsApp වලින් සම්බන්ධ වෙලා කරනවා කියලා එතනින් බ්ලේම් කරනවා සමහරු. ඇත්තටම මේ අපිට අපි ඒතකොට ඒගොල්ලෝ බැලන්ස් කරනවා. මොකද අපි ඕගොල්ලොන්ටත් ඒ ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. අපි ඒක මේ අනිවාර්යයෙන් කවර් කරනවා කියලා. ඒක එකක්. ඊට පස්සේ මම බැලුවා මේ අපි තව එකක් කරා මගේ ස්ටාෆ් එකේ ඉන්න ටීචර්ස්ලාට වෙනම ටීචර් වෙනම කොළඹින් කෙන කට්ටියක් සම්බන්ධ කරලා අපි ඊයේ සෙෂන් එකක් කරා. ඒ වගේ දේවල් ටිකක් කරලා බලුවා කොහොමද ඒගොල්ලන්ට මොකද එතනත් අපි බලාගත්තා මොකද ටීචර් ට්‍රේනින් කියන එකත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය
කාරණයක් නිසා අපි ඒකත් කරලා බලුවා. අපි ඊයේ පළවෙනි එකත් හදලා බලුවා. එහෙම එකක් කරලා බලුවා. දැන් අපි මම හොයාගත්තා දැන් grade 7 වගේ අයට දැන් අපේ IT ඉන්ස්ටිටියුට් එකක් අපිට IT තමයි ට්‍රේනින් කරන්නේ. එතකොට grade 7 ළමයින්ට මම බැලුවා useless වගේ මට දැනුණා IT උගන්නන එක මේ වගේ අවස්ථාවක. IT direct උගන්නන එක. ඉතින් මම දැන් ඒගොල්ලන්ට plan කරන් ඉන්න අපි අනිද්දා පටන් ගන්න session එක. grade 7 කට්ටියගේ දැන් මෙතන ඇත්තටම මේ වෙලාවේදී අපිට අමතක කරන්න වෙනවා මේ session එකේදී විතරක් අමතක කරන්න වෙනවා technology එක නැති කට්ටිය. පොඩ්ඩකට මම කියන්නේ වෙන දෙයක් හිතනකම්. ඉතින් මම තීරණය කරා මේගොල්ලන්ට blog එකක් ලියවන්න. blog එකක් හදන්න blog එකක් ලියන්නේ කොහොමද කියලා teach කරන්න Zoom හරහා. එතකොට එයාලට වැඩක් තියෙනවා. කියන්නේ දැන් නැත්තම් අර අපි ගන්න පැය විතරයි පැයක් හෝ දෙක විතරයි එයාට තියෙන්නේ ඒ ඉඳගෙන ගන්න. හැබැයි එයාට blog එකක් ලියන්න අපි ටීච් කරොත් එයාට හැබැයි දවසෙන් භාගයක් හරි එකට ඒ IT වලට වැය කරයි. ඒතර එයා ටෙක්නොලොජි එක තව හොයන්නේ ගැටලු මතුවේ අපිට WhatsApp කරා ඒවයි මෙන්න මෙහෙමයි මට log එකේ තිබුණ ප්‍රශ්නයක් ආවා කියලා. ඉතින් මම හිතාගත්තා ඒගොල්ලන්ට blog එකක් ලියන්න කැමති මාතෘකාවක් science වෙන්න පුළුවන් ඒගොල්ලන්ට මොන හරි ඔය මේ agri ගන්න දැන් මේ දවස්වල agri වලට ගොඩක් ඉන්නේ ඒකින්ද agri ගන්න වෙන්න පුළුවන්. ඉතින් හිතුවා ඒ වගේ දෙයක් කරන්න ඒ ළමයිත් එක්ක. ඉතින් ඒ වගේ තමයි අර කොටස් කිහිපයකට ගන්න නම් මම අර grade 7 වලට වගේ plan කරේ යාළුවගේ parents ලගේ support එක ගන්න පුළුවන් අයට. මම මෙහෙම කතා කරපු අත්දැකීම් වලින් ප්‍රශ්නේ තියෙන්නේ මේ ටෙක්නොලොජි එක නැති කට්ටියට යද්දී තමයි අපි වෙන ක්‍රමයකට හිතන්නේ. මට ඒකට අයිඩියා එකක් තියෙනවා. ඒකට අපි මේ වෙලාවේ plan කරන්න පුළුවන් පස්සෙලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මේ ડોક્ટર සුජාතාගේ වගේ post කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ළමයින්ට හැමෝටම හොඳ mag එකක් magazine එකක්. හැබැයි සාම්ප්‍රදායික පත්තරයක් නෙමෙයි. activity සහ projects තියෙන mag එකක් අපිට ගෙවල් වලට post කරගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක්. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ළමයින්ට මාස දෙකක් නිවාඩුවක් දුන්නාම කරන්න දෙයක් නැත්තේ. ඒ කියන්නේ ඉගෙනගෙන නැද්ද අවුරුදු ගාන? අපි ටීචර්ස්ලා විදිහට අපි මේ කතා කරන්නේ ඇයි මේ මාසයක් දෙකක් ඉස්කෝලේ නැතුණාම කරන්න දෙයක් නැද්ද යාට? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ යාලා පොතේ ඉගෙනගෙන තියෙනවා. ඒක ප්‍රැක්ටිකලි කරන්න අවස්ථාවක් නැහැ කියන එක. දැන් කොච්චර ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්ද? අන්න එතනයි මගේ අවසානට මං ගිහලා නවතින්නේ උතනයි මාස දෙකක් නිවාඩුවක් දුන්නාම එයාට ගෙදර කරන්න දෙයක් නැද්ද කියන තැනට. මම හිතන්නේ ගොඩක් දේවල් තියෙනවා ප්‍රැක්ටිකල් එක නැත්නම්. මට ප්‍රශ්නයක් තියෙනවා තාරා. ඉෂාරාට බ්ලොග් එක කියන එක ඒක විෂයමාලාවේ තියෙනවද? දැන් අපිට එයාට උගන්වන්න තියෙන පරිගණක යනු මොනවද? පරිගණකයේ විස්තර අපිට මේ දේවල් උගන්වන්න. මම හරිම මේ අකමැත්තෙන් කතා කරන්නේ අපේ grade 6 7 8 අපේ IT syllabus එක හොඳ syllabus එකක් අලුතෙන් හදලා තියෙනවා. හැබැයි ඒකේ ඔක්කොම තියෙන සිංහල වචන. දැන් උදාහරණයක් firewall එකට ගිනි බිත්තිය කියලා දාලා තියෙනවා. මම කියන්නේ ඒක කතා කරන්නේ ඒක ගොඩක් දේවල් ළමයට ඒක අර IT කියන එක ඉන්ටරෙස්ටිං භාවය නැති වෙලා යනවා. ඉතින් අපිට පුළුවන් තරම් ඒක අපි මගේ අරලා උගන්වනවා. නමුත් ප්‍රශ්නේ තියෙන එක හැමතැනම වුණා නම් ඒක හොඳයි. ඒක ළමයට ඉංග්‍රීසි වචන එතන දෙන්න ඕන කියන එක මම හිතන්නේ. Right, I'm going to interrupt you there. Mr. Rohan Vijayasundara wants to comment on that. Please, can you unmute Mr. Rohan Yuresha? Right. Yeah. මම රොහන් විජේසුන්දර මට අර ඉස්සලා කතා කරලා මිස් සුජාතාගේ අත්‍තරම කමෙන්ට් කරන්න තියෙනවා. මම අත්‍තරම මේ A level කරගත්තේ ඔය ටියුෂන් ක්ලාසස් වලට ගිහලා තමයි අත්‍තරම এডুকেෂන් කරගත්තේ. නමුත් යුනිවර්සිටි එකට ගියාට පස්සේ මට මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මට ඕපන් යුනිවර්සිටි එකේ අත්‍තරම හම්බුණ පොත් සෙට් එක මම ගියේ වෙන යුනිවර්සිටි එකට. නමුත් ඕපන් යුනිවර්සිටි එකේ බුක්ස් ටික මට හම්බුණා. ඒකේ මට මතක හැටියට ඕගනික් කෙමිස්ට්‍රි මම කෙමිස්ට්‍රි කරේ. ඕගනික් කෙමිස්ට්‍රි වල තිබ්බ බුක් එකක්. මම දන්නේ ඒ ජාතියේ ඒකේ මම හැබැයි ඒක තනියම ඉගෙන ගත්තේ මේ ඒ බුක් එකේ තියෙන මෙහෙම ගියපුවාම එන්ඩ් එකට ගියපුවාම එන්ඩ් එකේදී මාව ඇසෙස් කරනවා self assess එකක් කරනවා. මම හිතලා ඕපන් යුනිවර්සිටි කට්ටියත් ඇති මෙතන. self assess එකේ මම දන්නවා මම මේක ඉගෙන ගත්තද නැද්ද කියලා. මම ඊට පස්සේ කවදාවත් ඇත්තටම ලෙක්චර්ස් වලට ගිහිල්ලත් නැහැ, ටියුෂන් ක්ලාසස් වලට ගිහිල්ලත් නැහැ. හැම සබ්ජෙක්ට් එකක්ම මම self learn කරේ. ඒක මං හිතන්නේ දැන් අර මිස් කවුද සුජාතා කිව්වනේ මේ හැමෝටම ටෙක්ස්ට් බුක්ස් තියෙනවා කියලා. එතකොට හැමෝටම ටෙක්ස්ට් බුක්ස් තියෙනවා නම් අපේ ටෙක්ස්ට් බුක්ස් එක තමයි හදන්න ඕනේ. මොකද ටෙක්නොලොජි අරගෙන ටෙක්ස්චුවල් දාලා ඕනේ දෙකක් කරන්න පුළුවන් ඒක easy විදිහට. නමුත් අපිට බේසික් දේවල් වලින් මේක පටන් ගන්න පුළුවන්. අපිට බැරි එකක් නැතුව බොහොම බේසික් දේවල් වලින් පටන් ගත්තේ මට තේරෙන්නේ නැහැ අතරම ළමයි ඒ කියන්නේ ළමයිට ගිහිල්ලා කියලාද මට ඇතිච්ච හැඟීම. ඒ කියන්නේ අර බුක් එක ස්ටඩි කරාට පස්සේ මම try කරන මගේ ළමයටත් ඒක කියලා දෙන්න කොහොමද පොතක් බලලා ඉගෙන ගන්නේ. අන්න ඒක තමයි අපි කරන්න ඕනේ. මම ඔකට කියනවා මේ තරහ වෙන්න එපා. ඒ කියන්නේ අර මම කියන්නේ නම් ඔකට මේ
නහර කපනවා කියලා කියන්නේ මගේ භාෂාවෙන්. අර ළමයි ආපුවාම මේ අර ගොඩක් ටියුෂන් වලින් එක කරන්නේ. ටියුෂන් සහ මේ සමහර ටීචින් මෙතඩ් වලින් තමයි කරන්නේ. ළමයව අර කිල් කරනවා. අර සෙල්ෆ් ස්ටඩි කරන කෑල්ල කිල් කරලා දානවා. ඒක තමයි ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ඒක ඉම්ප්‍රූව් කරොත් ඕන තරම් ටෙක්ස්ට් බුක්ස් තියෙනවා. වට ඕන සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න පුළුවන්. වැඩි කාලයක් ඕන YouTube එකේ ඕන තරම් දේවල් තියෙනවා. ඊට පස්සේ බුක් එක ගත්ත බුක් එක සල්යුට් ගන්න බැරි PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එතනට මම හිතන්නේ මේ මෙතන ඇති අර ඕපන් යුනිවර්සිටි එකේ ඉන්වෝල්ව් වෙච්ච කට්ටිය ඒක තමයි මම හිතන්නේ මගේ ලයිෆ් එක නම් වෙනස් කරපු තැන. Thank you. We have 2 or 3 people lined up to ask questions. Mr. Suresh, and after that Bhagya. Before that, Shan has asked a question. Can you ask that, Shan, or do you want me to ask that? What was your question? Do we have any idea of the percentage of schools that have started online teaching? Can somebody answer that? Do we have an idea of what percentage of schools have already started e-learning during this period? Anybody know? No, I don't think so. Okay, so we'll make a note of that, Shan, and come back to you. Mr. Suresh, make your comments brief. There are 32 people, 34 now. So we want to give everybody a chance. Yeah, Suresh, go ahead. Okay, this is my experience during this lockdown. Actually, I'm residing in Valavatta. So day before yesterday, I met a boy. Who is coming in a lorry to sell the vegetables. So he's doing O-levels this year, and he's from somewhere close to Veerakettiya or some places. And I had a chat with him because I found that he's a very bright boy and he's doing something here. And I asked a question, why don't you stay at home and do some learnings? He said that. He asked me why. Then I said, you said you are doing O-level, and why you are, coming this lorry to sell these kind of things. You should stay there. This is when you come like this, it's a problem. And he said, I'm learning. And he answered, I'm learning. And so that surprised that surprised me, but he's learning. He said, I'm learning. And I said, you're going to sit the O-level, and there are a lot of things going on here and there, and there are a lot of WhatsApp groups. He said, I don't think that I fail in the O-level, but I'm doing some learning after this work in my, that is one, that is a very eye-opening for me during this period, because we are thinking like children are missing certain things for the last 2 months, as Ishara and Dr. Sujata shared, but they are engaged in learning. So my point is that with that evidence, we have to move with that. I have some other points later. If I have time, I can talk. But this is one of my example, and another one I'll finish it within 1 minute. There is another example from my relative's daughter. I called her and I always check her timetable whether she is studying. She was doing grade 10. So she said that we need some kind of data in her father's mobile. Then I said that I will talk to your father and put some data in the mobile. And she said, no. If you put data, then that the WhatsApp group will be piled up with lot of lessons. So that is also a thing, like, children are doing something. They are engaged, but we are piling up with information. So this is one point we have to think. Thank you. Thank you. So we have Bhagya, Anuradha, Dileepa, and Taranga. In that order, if you want to say a few comments, please put your raise the hand sign. So Bhagya, can you go ahead and keep your comments confined to 1 to 2 minutes, please? Yeah, no, it's actually on point of view from the perspective of teaching, and I would like to share statistics. So I think we'll give the chance to the others on quick comments, and we'll come back to me. All right. Anuradha, can you make your comments quick? Go ahead, Anuradha. All right. Kyan Anuradha? මම විශාක විද්‍යාලයේ මගේ වීඩියෝ එක නම් මගේ කැමරා එක අතරම වැඩ කරන්නේ නැහැ මේ වෙලාවේ මේ විශාක විද්‍යාලයේ අපි ඇත්තටම මාර්තු
29 තමයි අතරම පටන් ගත්තේ ටීචර් ට්‍රේනින්ග්ස් වලින් පටන් ගත්තේ මේ ඔන්ලයින් ළමයිට කොහොමද මේක දෙන්නේ කියන එක ගැන කතා කරේ. ඊට පස්සේ අප්‍රේල් 7 වෙනකොට අපි ෆස්ට් ලෙසන් එක A level section එකේ bio section එකෙන් අපි ෆස්ට් ලෙසන් එක කරා Microsoft Teams හරහා. එතකොට ඊළඟට අපි Zoom පාවිච්චි කරා අනිත් A level common section වල වගේ කට්ටිය අපි ඒවට ඔක්කොම technical support එක දුන්නා මම විශේෂයෙන්ම. ඊළඟට අප්‍රේල් 20 වෙනකොට grade 5 පටන් ගත්ත subject පහක් දැන් අපි grade 6 to 11 mathematics science වලට target කරලා තිනවා. ලබන සවුන්ද ඉඳන් අපි ඒක පටන් ගන්නවා. ඇත්තට මේක යන්නේ live event විදියට Microsoft Teams හරහා අපි දැනට ඇත්තටම සාර්ථකයි. ළමයි ප්‍රතිශතය ඉතාමත් ඉහළයි සහභාගී ගත්තොත් පන්තියක ඉන්නවනම් අඩුම ගානේ 35ක් අනිවාර්යෙන් සහභාගී වෙනවා 35කට වැඩි ප්‍රමාණයක්. උපක් සාර්ථකයි. අපි data collect කරා ඔක්කොම කලින්ම forms යවලා online form එකක් යවලා කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් විදිය කොහොමද කියලා. ඒක අපි ගත්තා. ඒ data අපේ ළඟ තියෙනවා. එතකොට ඒකේ හුඟක් සාර්ථක විදියට parents හරිම ඉක්මනට අපි data එවලා තිබුණා. එවලා අපි ඒව හරහා එයාලව දැනුවත් කරා instructions යවුවා මෙහෙම කරන්න ඕන කියලා. විශේෂයෙන්ම ගණිතය වගේ පාඩම් වලදී අපිට note එකක් විතරක් යවලා ළමයිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා අපි පෙන්වන්න ඕනි කරන්නේ කොහොමද කියලා. science bio science විෂය practical විෂයන් තියෙනවා. ඒවට අපි පොඩි වීඩියෝ කොටස් හදලා ඒවා ළමයින්ට කොහොමද අපි දුන්නේ කියලා ඒ කියන්නේ අපේ ළඟ ඇත්තම මේ වීඩියෝස් රෙකෝඩින්ග්ස් තියෙනවා. අපි ඒක ඔක්කොම ළමයින්ට දුන්නා. ළමයිගේ ඉහළම ප්‍රතිචාරයක් තියෙනවා. අපි assignments යවනවා, online quiz කරනවා, online video lessons කරනවා, on time classes කරනවා. ඒකම අපි whiteboard tool එක පාවිච්චි කරනවා මේ formative assessment වලට. ඒ කියන්නේ එවලම ළමයට සම්බන්ධ වෙලා අපිට උත්තර දෙන්න පුළුවන්. අපිට එවලම මේ උත්තර බලලා අපිට ළමයින්ට ඒව ඩිස්කස් කරන්න පුළුවන්. ඒ වගේම ICT විෂයයක අපි පාවිච්චි කරා. ICT වලත් ඒක පාවිච්චි කරන්න පුළුවන් හොඳ විදි තියෙනවා. ඒක තමයි මම විශේෂයෙන්ම මට පොඩ්ඩක් ඒකේ clarification එක ළමයි සාමාන්‍යයෙන් හඳුන්වන්න පුළුවන් advantage somewhat advantage අයගෙන් වැඩි හරකින් advantage ආයේද ළමයි ගත්තාම ළමින්ගේ level of advantage ගත්තාම අනුරාධා ඔව් මට ලයින් එක okay මදි හරි නෑ සුජාත අහන්නේ මේ ඒ ළමයින්ගේ social economic සමාජ තත්ත්වය බැලුවා මේගොල්ලෝ advantage කියලා categorize කරන්න පුළුවන්ද not advantage oh advantage නේ හරි right නේ අපි shall we go to Taranga? Where are you, Taranga? Right. Taranga, unmute your mic. Okay. Just want to make a quick comment about what Dr. Sujata said about the reach out to children via radios and other mediums apart from online access. So what we are doing from Room to Read at the moment is we are conducting this radio program with Sirasa. Every morning there's a program called Samanala Sirasa. And so we are teaming with that program to reach out to the parents actually, not to the children, to teach the parents how to manage their kids at home with reading activities and all that. So that will guide the parents as to how to manage their children's education from home. Because now we have to address the parents also at this point of view because they are also confused at the moment as to how to conduct the education at home. So that's one solution. The other thing, now, what are children going to do during this time when schools are closed? I think that has to come with the training of life skills. Now, for example, with our programs, we teach children how to read from home and like develop a home library, for example. So in our programs, the children have started developing their own home library during this time, which I think is really effective because they don't miss school in that way, or they don't miss most of the reading and all those activities. So I think that if you train these skills in school, then that might help children to, cope up with this time, what they can do when they are not going to school, for example. That's all. Thank you. Dilipaගේ comment එක කියන්න කැමතිද? Dilipa, can you give your comment? ඔව් මම කතා කරන්නම් ඇත්තටම තරංග ගෙනපු point එක දැනම තමයි මම ඔබ්සර්ව් කරලා තියෙන්නේ මගේ සර්කල්ස් වල මම හිතන්නේ කැටගරයිස් කරොත් වැඩිපුරම එන්නේ එතන අර somewhat advantage කියන කොටස. එතනදී මට දැනපු දේ තමයි parents are under stress just as much as the children. එතකොට දැන් ඒගොල්ලන් මේ classroom එක ගෙදර create කරන්න හදනවා.
මේ ක්ලාස්රූම් පරිසරය ගෙදර නැති නිසා මේ ළමයා එක තැන ඉඳගෙන වැඩේ කරන්නේ නැහැ. අපිට ටීචර් කෙනෙක් හිටියේ මේක කරන්න බෑ වගේ අර ලොකු ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ඉතින් පේරන්ට්ස් ලාගේ මේ එක්ස්පෙක්ටේෂන් එක මම හිතන්නේ මේ කරිකියුලම් එක ඩොක්ටර් සුජාත කිව්වාගේ සබ්ජෙක්ට් ගොඩාක් තියෙනවා, කන්ටෙන්ට් එක හරිම ඩීප්. මේක ඉවර කරගන්න ඕනේ, එක්සෑම්ස් තියෙනවද නැද්ද ඔය වගේ ඒවා. ඉතින් මම හිතන්නේ පේරන්ට්ස් ලාව ඇඩ්‍රස් කරන්න ඕන අපි මේ එක්ස්පෙක්ටේෂන්ස් මැනේජ් කරන්න. සහ මේ ඔය දෙන ඇක්ටිවිටීස් අපේ මං හිතන්නේ පොඩ්ඩක් කරිකියුලම් එක ඇඩප්ට් කරන්න ඕන මේ අපේ අලුත් තියෙන එන්වයරන්මන්ට් එකට. ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඇක්ටිවිටීස් ටික අපි කොහොමද ගෙදර ඒ පරිසරයත් එක්ක අනුගත වෙන විදියට මේක ක්‍රියාකාරමක් විදියට හදාගන්නේ. අන්න එහෙම මොනවා හරි ක්‍රියේටිව් තින්කින් එන්න ඕන මේ තැනදී කියන එක තමයි එකක්. අනිත් කාරණේ තමයි පේරන්ට්ස් ලාව ඇඩ්‍රස් කරන්න ඕන. නැත්තම් මානසික සෞඛ්‍ය පිළිබඳ පවුල් ඇතුලේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ළමයාට අධ්‍යාපනය එපා වෙන්න පුළුවන්. That's all. Thank you, Dilipa. Taranga was referring to disadvantaged sections of students. So now I'm going to Bhagya. Bhagya, what a vinadi phone Vinadi pahak wage ati because I mean I also have the stats and a message from chairman for like education policies as a country point of view. 5 minutes. So, yeah, that's enough. I'll be sharing both of them at once. Thank you. So, I'll share my screen. I hope you guys can see this. Yes. Okay, so first thing is DP Education. That's the Maths YouTube channel, which is available in all 3 languages. I think ඒක ගත්තොත් මම පළවෙනියෙන් අපි දැන්ට කරලා තියෙන එකයි කරන්න යන එකයි කියන්න. එතකොට දැන්ට අපේ audience එක දැන්ට අපේ audience එක ගත්තොත් 1,38,000ක් ළමයි ඉන්නවා, individual ළමයි, and ඒක දැන් වැඩි වෙනවා. ඊට පස්සේ daily view එක ගත්තොත් 27,500ක් total තියෙනවා. ඒකේ breakdown එක මම පැහැදිලි කරොත් එන්නේ අපේ YouTube channels 3ක් තියෙනවා මාධ්‍ය තුنين. ඒ කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි. සිංහල එකේ 17,000ක් තියෙනවා. මේක දෙමළ එක 6,500ක් එනවා. දවසට ඉංග්‍රීසි එක 2,500ක් බලනවා. එතකොට YouTube channels 3 දවසට අපිට එනවා මේ ගණන් ඉගෙන ගන්න ළමයි 26,000. ඊට පස්සේ POTV Education on Demand channel එකේ අපේ broadcast එක යනවා deep education maths එක. එතකොට ඒකෙට ළමයි දවසට 1,500ක් views එනවා කියලා අපිට POTV officially stats share කරලා තියෙනවා. එතකොට දවසට 27,500 view එකක් යනවා. මම නිකන් idea එකක් දෙන්න share කරොත් මේ තියෙන්නේ 48 view එක. සිංහල channel එකට විතරක්. එතකොට 36,000ක් එනවා. 36,48 කියන්නේ අනිවාර්යයෙන්ම 18,000 වෙනවා 24 hours වලට. So ඒක තමයි current student base එක අපේ maths YouTube channels තුනට. ඊට පස්සේ එක ගත්තොත් educational contribution එක. දැන්ට ළමයි ඉන්නවා ලංකාවේ 4.3 million. ඒකේ ගත්තොත් grade 6 to 11 maths 6 to 11 කුයි maths A level කරන ගත්තොත් total එක 2.3 වගේ million. So our goal as deep education to teach maths education to 25% of the Sri Lankan student population, and we have taken complete responsibility for teaching these children maths. And then Gatot, as I was saying, we already have 138,000 students, so that we have already achieved 6% of our goal. And also api danata upload karala tinne 6 to 11 content එකේ 40යි. ඉතින් 40ෙන් තමයි අපි 6% අරන් තියෙන්නේ. අපි හිතනවා මේ විදියටම මුකුත් නැතුව ඉතුරු content ටික දැම්මනම් 12 ගහන්න පුළුවන් කියන එක. අනිත් එක තමයි දැන් estimate එක අපිට පැය 6,000ක් යනවා මේ recording කරන්න හරියට ගත්තොත්, because මේවා වන්නා ළමයිට තේරෙන්න يعني textbook එකට related with like credentials හරි lecturer කෙනෙක්ගෙන් ඉගෙන ගත්තාම මේ languages තුනම දාලා වීඩියෝ එක ගහදී 6,000 hours යනවා, of which we have obviously done 2,000 hours with 4,000 hours pending, and we are planning to do pre-grade to grade 13 in all 3 languages. So I share the goals for 2021, because make a then home-based learning is not something that should stop with this pandemic coming to an end.
It's something that should continue and something that should grow. So 2021 goals is definitely to provide maths education to 25% of the population, launch deep education kits for maths pre-grade to grade 5 in all 3, and mind you, this is completely free of charge. All costs are borne by us, just and given it completely free of charge to the students. And also now that CEට 25 ගත්තාම මෙතන ඉන්නේ, I think as Dr. Sujata said, these are advantaged and somewhat advantaged children. එතකොට මේක මෙතනින් එහාට disadvantaged ළමයින්ට ගෙනියන්න we are currently holding discussions with the government. එකක් තමයි ඔය දැන් rural ළමයින්ගේ ඉන්නවා smartphone එකකට හරි access තියෙන. කියන්නේ එක්කෙනෙක්ට smartphone එකකට access තියෙනවා නම් ඒගොල්ලොන්ට whitelist එකකින් to make deep education available so they can watch it without data charge. Smartphone එකකට access එක නැත්නම් ළමයාට then to install POTV in the schools and through POTV to teach deep education, because rural areas not only they have a problem with accessibility, they also have a problem with availability of teachers, and teachers trained in all subjects equally, that is to the same level and standard of a teacher in Western or much developed area. ඊට පස්සේ අනිත් එක තමයි to use this content as teacher training material. එතකොට if a school in a rural area has below average performance in maths, deep education will be giving YouTube data packages to these teachers so that they can train themselves and deliver this content to the children in a much effective manner. And if you take on a policy level for a country, not just maths, because maths, deep education is only for maths. So for everything else on a country level, because I believe that's just forums in Goa. If you take for educational policies, introducing an online portal excluding data charges, which contains instructional videos for all school subjects, ensuring availability of teacher training and learning videos for students for all subjects starting from grade 1 to 13, utilizing video conferencing to conduct simultaneous live classes for rural schools which suffer from a shortage of teachers, introducing virtual libraries with free access, and ensuring availability of lectures through online portal by government and semi-government universities can be practiced. And if we extend the same thing for higher educational policies, it would be upgrade existing books in government university libraries to an e-library platform, as well as to purchase international e-books and provide them free of charge to all students via the e-library. Provide online language learning facilities to all citizens in the country to learn Sinhala, English, Tamil in addition to their mother tongue, and also to launch a web portal with personal grooming and development videos for school and university students. So I think yeah, thank you, Bhagya, for the moment. I just want to see whether somebody wants to comment on that. Just one quick point. Is it only Sri Lankan students who are watching this maths channel, or are there students? No. So the Tamil channel actually has from all, like from India, from UK, even English channel has from UK. We have country-wise, I can actually share the country-wise statistics as well. But mainly we are focused on Sri Lankan students right now, because that's our goal. We want to educate the Sri Lankan students and we follow the local syllabus. Any hands up for any questions from Bhagya as well? And after that, anybody else wants to make a comment? Richa, are there any show of hands? I can't see some of them. No. Right. Anybody else wants to make a comment on that? Sujata, do you want to say? Suresh, sorry. Yeah, this is one comment on what is presented by Bhagya. It's like, yes, that's fine, doing a good work of sharing these lessons. So I want to put my first comment on that. And as Dr. Sujata mentioned, it is nicely done and nicely presented. Thank you for Dr. Sujata for presenting that in a way. So by considering this era or this point, I mean, digitalizing or
as the initial presentation in Dr. Sujata's presentation is nicely said, home-based is not only the digital one, because children are having books at their hands. So when it comes to this point, there is a kind of cultural shift in the children learning to this digital era. I'm talking on behalf of all children, disadvantage and not disadvantage and mostly advantage, all the students. This should be a kind of a cultural shift of digitalized learning. So now, because of the situation, we have come to a point to, start in a force or kick off in a force on these kind of digital learning. Nicely, presented by Dr. Sujata, the foundation, 3 foundational subjects, and then 3, very additional one, optional additional one, and 7, socio-emotional related. Nicely said that 50% on this foundational should be shifted into 50%, and other 50% should be focused on that foundational plus the socio-emotional. So in that thing, the socio-emotional part, I think the room to read and the other good ladies, they shared the, developing the skills. Focusing on this digital-based learning is also a skill, and that is a soft skill, and that should be developed before we go into this kind of learning. So by pushing our policy to reduce the bulk of the curriculum, then we can start with this, slightly start with this e-learning process. So that would support what we are going to give for the children, because end of the day, the end user or the beneficiary is the child, not us. So we have to, think from the point of view of the child, whether she's or he or she is satisfied with this kind of e-learning. Why I'm saying this, when we have done a small survey, and in Dr. Sujata's survey also, it says only 70 to 75% is access to technology. That's fine. And the other point is how much they are using this technology for learning. When it comes to, most of the Tamil channels, or most of the part, they are using the TV. Most of them they are using for watching videos and, not videos, more films and other dramas. So how much we are going to shift that to, learning process. Now, Rupavahini is doing a good thing. 2 channels, they are focusing on this education, and they are teaching for all level A-level students, technology, maths, and everything. So, but my question is, how much children are now sitting in front of the TV and watching? So that kind of, that culture should be developed within the community, especially the good ladies, they talk about the parents as well. So that is parents' mentality to facilitate the children towards that. So that is also parallelly should happen when we are going to that, this digitalized learning and these kind of things. My second comment is, if I have time, second comment, second comment is focusing on the soft skills, especially the life skills. That develops the socio-emotional part. So now the parents are struggling with the children to sit and study, and they don't know what to study, and even the parents don't know what to tell the children to study. So that is the conflict. But when the children develop with these socio-emotional skills in a good way through our education, even we can focus in the rest of 50%, we can give the 40% of time for that socio-emotional, if it is good when proposed by Dr. Sujata. So we have to focus on that. So all these things happen parallelly for this, digital-based education for children's home-based learning, because home-based learning is happening, but we are going to strengthen in a way like digital and other portions. We are going to strengthen that. So in that way, we have to think, and I think we have to work, and we have to take a lot of. There are many teachers in this group, and they have come here.
But I didn't hear any teacher from any remote school or any remote area, but everybody is, you know, from the, I mean, good schools in Colombo and everywhere. But we have to, I mean, consider some teachers from other schools as well, now what they are doing. And now teachers are struggling to develop a single, I mean, program in a YouTube or a small, I mean, paper. So they are struggling, and the peer pressure developed among the teacher. But one teacher is developing, one teacher can't develop, one teacher is trying to, I mean, copy something from somebody else. So this kind of a peer pressure is you know, I mean, some teachers are thinking we are not eligible for teaching now. So that should not happen because of this kind of, I mean, home-based learning or digital. Home-based learning, as Dr. Sujata nicely said, it is there, it is happening. Children are available with these kind of things, but digital has to give us support. Thank you. Thank you. Sonali has made a very important point on the comment, but I'm going to invite her to talk about it because I think that refers also to some of the things that Suresh is mentioning. But before Sonali starts, just people who have done interventions which are substantial, like Bhagya's PowerPoint presentation, and you, Mr. Suresh, if you all can do a summary of what you really feel we should take into consideration, please email it to us, not today, maybe even tomorrow, where that will really help us. Otherwise, we have to go through the entire video to extract what you said. So if you can just summarize in half a page or 1 page, it'll be very helpful. Thanks. Sonali, you have to unmute. Okay. Can you unmute yourself? Right. Okay. Hello? Yes, can hear you. Yeah, so basically, I have seen a lot of resources on social and emotional learning guidelines provided by places like, Nishendra Uduman has provided some guidelines, I think, and Shanti Margam. There are guidelines provided, I mean, already developed. I suppose they, we can use those to as guidelines for teachers and parents, or I mean, modify them, add to them, and can't we just send the guideline to the teachers, you know, so that they can also be mindful of easing the anxiety of students and creating a better mental state for children to learn, is basically what I wanted to say. That there are international guidelines as well as local guidelines already been developed. So if we can make use of them and circulate them widely, maybe the principals of the schools can send the guidelines to all the teachers and make sure that they pay enough attention to that aspect also. That's pretty much what I wanted to say. Sujata? Can I add to that? Yeah, actually, I went through the grade 6 to 9 curriculum quite thoroughly. Grade 6, you know, these are there in the curriculum actually. You know, myself, what are my strengths, what are my weaknesses? So I think what we suggest trying to do in action research is to get children to get a journal, and really in school it's a subject. In first week, 1 week, you do these things, write down what are the you know, what are the good attributes of a good child and all that. How do you deal with stress and all that? They write down. Okay, this is the list of things. But it's not something you write down and study and make a note. This is something you live. So now that they're home, they can, what we are suggesting is they keep a journal and actually make notes of those every day or every week. They reflect on them. Mm-hmm. So these things are in the curriculum. Actually, our curriculum is pretty good. When you look at the activities, everything is quite good. It's just that children are, the way it's communicated, it's taught as a list of things to remember, to report at exams. So
But to say all this, actually, it would be very interesting. Download the Purvasi Puhunua and health and physical education textbooks. They're all freely available. All the textbooks are freely available to be downloaded. They are there in the textbooks. It's just the way they are taught. They're taught as subjects, whereas they should be taught as experiences. So that's the difference. Yeah, I mean, I agree with you on that. I mean, it shouldn't be made into a subject where you give exams and, you have to pass the exam. It becomes yet another subject you have to memorize and, get grades, and you're worried about your average and that sort of thing, because it's life skills and practical how to basically live a good life. But well, my point here is, although the subject covers all that citizenship, the subject covers these, I mean, that is, okay, they can maintain their journals, but I think the teachers and the parents also have a role in this, in the present context, to give them some guidance and support, and, how to discuss things with them, how to put them at ease. I mean, it's not something that, I mean, journaling definitely is a good idea, but which they can use to discuss as well. I suppose journal, I don't know whether everybody want to discuss, it could be private, but then I'm saying in general, could the teachers also pay attention to that aspect rather than just be thinking of only, I have to teach this subject, so somehow, whatever way, or whether it's online or whatever, that's all that matters to me. It's not whether the student is in a mental state and ready to learn and in a state to actually absorb things. Because I think lots of, I mean, a lot of children are going through, I mean, we are all going through this uncertainty and anxiety about what's going to happen in the future. So I think that might be, I mean, the teachers and parents can also provide some support at this time. I think it might benefit the children. Thanks, Sonali. We have Lasantha waiting to speak and Krishanta in that order. Meanwhile, Duresha has sent every one of us a link. It's on the chat box. It's just a form to fill in your details before you all leave. So whenever somebody is not talking, if you can please fill that, that would be great. Lasantha, would you like to go ahead? ඕනම භාෂාවකින් කතා කරන්න. Alright. මම සිංහලෙන් කතා කරන්න. මේ මට එකක් තමයි ඩොක්ටර් සුජාතාගේ ප්‍රසන්ටේෂන් එකේදී පැහැදිලිව මතු කරා එකක් තමයි මේ වගේ හෝම් බේස් ලර්නින් එකකදී කරන්න පුළුවන් දේවල්, ඒ වගේම ප්‍රයොරිටි එක දෙන්න ඕන සබ්ජෙක්ට්ස් මේ වෙලාවේ ඒක ගොඩක් හොඳයි. දැන් ශ්‍රී ලංකාව වගේ රටකට මේ වගේ disaster situation එක මේක unique situation එකක්. Yes, we can understand, but we are facing different types of disaster time to time. එක සමහර ප්‍රදේශවල ගත්තොත් එහෙම නිතරම landslides. එතකොට ඒ වගේ ස්කූල් වලට ඒවා බලපානවා. එතකොට ඒ වෙලාවට අපි යම් දේවල් කතා කරනවා වගේම, නමුත් මේක අපිට හොඳ lesson learn එකක් සහ මේ වෙලාවේ government එකට හොඳ දෙයක්. disaster situation එකේ මොකක්ද අපේ education strategy එක, ඒ වෙලාවට අපි කොහොමද අපේ response plan එක ගැන මේ design කරන්නේ. ඒතකොට මම හිතන්නේ මේ අපේ යන ප්‍රයත්නෙත් ඒක තමයි ultimate objective වෙන්නේ. මේ වගේ වෙලාවක මොනවද අපි prioritize කරන්න ඕන subjects මොනවද, learning methodologies මොනවද, home base කිව්ව ගාම හැමතිස්සම e-learnings වලටම යනවද. එතකොට තව මම කිව්වොත් එකතු කරොත් විශේෂයෙන්ම අපි වැඩ කරන සමහර පාසල් වල notice board එකේ දානවා ඒ සමහර පැවරු දෙමව්පියෝ ඇවිල්ලා, මොකද neighborhood එකේ අපි දන්නවා රට ඇතුළත තුළ local base එකේ මේ තරම් ලොකු restriction නෑ. They can move right within the village. ඒගොල්ලෝ ගිහිල්ලා සමහර ඒවා collect කරන් ඇවිල්ලා ළමයින්ට දෙනවා. ඒ වගේම මේ home based learning කියන එක තවදුරටත් ලංකාවේ එක දියුණු කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ෆෝරම් එකක් තමයි School Development Society කියන එක, SDS. සමහර ලංකාවේ අද SDS එක භාවිතා කරන්නේ සල්ලි එකතු කරන්නයි, ඉස්කෝලේ හදාන්නයි, ඉස්කෝල සංවර්ධනය වැඩවල විතරයි. නමුත් අර home based learning එකට අර
නිවස තුල තක්සලාව. ඕකට concept එකක් තියෙනවා නිවස තුල තක්සලාව කියලා. අන්න ඒක තුල parentගේ contribution එක වැඩි කරන්න මේ වේදිකාව නැත්නම් SDS කියන එක කොච්චර දුරට අපිට මේ කියන්නේ lockdown නැති හොඳ කාලය තුල අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අර ඉෂාර මතු කරපු දේ අපේ තියෙන ස්කෝලේ notebooks ටික text books ටික කොයිතාක් දුරට self study වලට මේ ගයිඩ් කරනවද? ඒක ටීචර් කෙනෙක්ගේ අවශ්‍යතාවයම හැමතිස්සම මතු කරනවද? එතකොට ඒ self learning වලට අපේ තියෙන normal day to day learning වල teaching methodologies වල දෙන push එක මොකක්ද? නැත්නම් අපි එකපාර ගිහිල්ලා self study ඉගෙන ගන්න යන්නේ campus ගියා. campus ගියාට පස්සේ හරි කාලයක් යනවා එතනට ඒකට align වෙන්න. ඇයි අපිට එහෙම පුහුණුවක් තිබිලා නැහැ ශ්‍රී ලංකන් education එකේ. ඉතින් මේ කාරණා මම මතු කරන්න කැමතියි. අපි ඊළඟට මේකේ දෙන අවසානයේ way forward එකේදී අපි මේක කොහරි තැනකට මතු වෙනවා. ඉතින් ඒක හරි වැදගත් කියලා හිතෙනවා මේ සාකච්ඡාව තුළ. ස්තුතියි. අපි මම හිතන්නේ මුලදී සඳහන් කරුවා දැන් අපේ කාර්මුණක් වෙන්නේ මේ වගේ policy dialogues වලින් අන්තිමට අපි proposal එකක් වගේ හදලා අපි පුළුවන් තරම් මේ රජයත් එක්ක share කරන්න සහ NI ඒකත් අපේ අරමුණක්. ඒ කියන්නේ so that the best practices and the ideas that come from all of you all will also reach the policy makers. ඒකත් අපි try කරනවා. ඊට අමතරව අපි දන්න විදියට පාසල් තුලම ගුරුවරුන්ටත් දැන් SDS එක පාවිච්චි කරනවා වගේ එක ඉතාමත් හොඳ අදහසක්. අන්න ඒ වගේ මම හිතන්නේ අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන් එකෙන් ලසන්තගේ points ටික අපිට පස්සේ වෙලාවක email කරන්න පුළුවන් නම් ඒක අපිට ප්‍රයෝජනවත්. Okay, we will do it as organization. Yes. Krishanta is next. Where is Krishanta? This is Krishan. Krishan. Hi, Krishan. Sorry, Krishan. No problem. මම සිංහලෙන් කතා කරන්න හැමෝටම තේරෙනවන හින්දා. ඉතින් මම අදහසක් හැටියට දකින්නේ අපි මේ හැම වෙලාවෙම කතා කරන්නේ පන්ති කාමරයේ ඉන්න දරුවන්ව කොහොමද පාසලෙන් පිටතදී ඒගොල්ලන්ට අධ්‍යාපනය ලබා දෙන්න කියන කාරණය. හැබැයි මම කැමති වෙන ප්‍රශ්නයක් යොමු කරන්න. ගුරුවරුන්ගේ සෝදානම කොහොමද නැවතත් අපි මේ අලුත් පන්ති කාමරයට ළමයි ආවහම අපි කොහොමද ඒ වගේ පන්ති කාමරයකට එන ළමයව අඳුරගන්නේ? මොකද දැන් අපි දැකපු එක දෙයක් තමයි පහසුකම් තියෙන මතෙන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ පන්ති කාමරේම ඉන්න පුළුවන් අර අපේ ඩොක්ටර් සුජාතා කියපු විදිහටම කැටගරි 3ෙම ඉන්න ළමයි කොට්ටාශය. එතකොට අපිට එන්නේ පන්ති කාමරයට අපි මේ නිව් නෝමල් කියන එන්වයරන්මන්ට් එකේදී අපිට පන්ති කාමරයට එන ළමයි කොට්ටාශය සමහරලාට පෝලරයිස් වෙලා එහෙම නැත්නම් පැති දෙකකට බෙදිච්ච කණ්ඩායමක් තමයි එන්නේ. එතකොට ටීචර්ගේ කාර්යභාරය මොකක්ද? එහෙම නැත්නම් ටීචර් කෙනෙක් කොහොමද සූදානම් වෙන්නේ ඒ වගේ පන්ති කාමරයක් හැන්ඩල් කරන්න? මොකද කට්ටියක් ඔන්ලයින් ඉගෙනගෙන ආපු කට්ටිය වෙන්න පුළුවන්, කට්ටියක් බාගෙට ඔන්ලයින් හරි ඔෆ්ලයින් හරි ඉගෙනගෙන ආපු කට්ටිය වෙන්න පුළුවන්, කට්ටියක් එහෙම ඉගෙන ගත්ත නැතිම කණ්ඩායමක් වෙන්න පුළුවන්. පන්ති කාමරෙත් මේ ඉම්බැලන්ස් එක සාමාන්‍යයෙන් තිබ්බත් අපි මේ ෆේස් කරන්න යන්නේ සෝෂල් ඩිස්ටන්සින් එකත් එක්කම ලර්නින් සහ කොග්නිටිව් ඩිස්ටන්සින් එක්ක. ඉතින් ඒකට පන්ති කාමරේ එහෙම නැත්නම් ටීචර්ගේ සූදානම මොකද්ද කියන එක ගැන මම හිතනවා අපි කතා කළ යුතුයි කියලා. පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන්. තව එක දෙයක් තමයි මම ලසන්ත මහත්මයා කියපු දේත් එක්කත් එකග වෙනවා. සමහර වෙලාවට අපේ ලෑස්ති කරලා තියෙන පෙළපොත් එහෙම නැත්නම් අපි පාවිච්චි කරන පරිශීලන උපකරණ සෙල්ෆ් ලර්නින් වලට රෙඩි නැහැ. එහෙම නැත්නම් ඒවා සෙල්ෆ් ලර්නින් වලට හදපුවා නෙවෙයි. ඒවා පන්ති කාමරයක් තුර තවත් කෙනෙක්ගේ මේ විස්තරයක් මත එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ පහසුකම මත පාවිච්චි කරන්න හදපු දේවල්. ඉතින් මම ගේන්න කැමති උදාහරණයක් මම මේ ළඟදී ජාත්‍යන්තර සාකච්ඡාවකට සහභාගී වෙද්දී එහෙ ගානා කියන රටේ කරලා තිබ්බා. ඒගොල්ලොන්ගේ පෙළපොත් තියෙන සබ්ජෙක්ට්ස් වලට ඒගොල්ලෝ ටෝල් ෆ්‍රී නම්බර් එකක් අඳුන්නලා ෆෝන් එකෙන් ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ගන්න පොඩ්කාස්ට් එකක් වගේ හදලා ක්‍රමයක් තිබ්බා. එතකොට ඒකේ දේගොල්ලෝ කරන්නේ ෆෝන් නම්බර් එකක් ඩයල් කරනවා, ටෝල් ෆ්‍රී නම්බර් එකක්. ඒකේ තියෙනවා ආගේ සබ්ජෙක්ට් සිලෙක්ෂන් එක එහෙම නැත්නම් ලැන්ග්වේජ් එක. ඊට පස්සේ පුළුවන් අර රෙකෝඩ් කරපු ටීචර් කෙනෙක්ගේ සෙෂන් එකට ඕවර් ද ෆෝන් සහභාගී වෙන්න. ඉතින් ඒක ඩේටා යන ක්‍රමයක් නෙවෙයි, ෆීචර් ෆෝන් එකකිනුත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක පාවිච්චි කරලා එයාට සින්ක්‍රොනයිස් කරගන්න පුළුවන් එයාගේ පෙළපොතේ තියෙන දේ අර පන්ති කාමරේ උගන්වන ටීචර් කෙනෙක් කියපු දෙයට. ඉතින් ওই ටික තමයි මට බෙදා ගන්න ඕනේ. බොහොම Thank you, Miss Pushpikaට පුළුවන් වෙයිද නැහැ ක්‍රිෂාන් කියපු එකට උත්තරයක් දෙන්න. දැන් පුෂ්පිකා alright okay මම හිතන්නේ දැන් අපිටත් ඔය ගැටලු අපි කතා කරා
මොකද දැන් කිසි ප්‍රතිශතයකට දැන් සහභාගී වෙන්න බෑනේ දැන් අපි මේ යවන ඒවා WhatsApp වලින්. ඔව්. එහෙමද මං කියන එක? එහෙනම්. ඔව් එහෙනම්. ඒක නිසා මේ දැන් ඒගොල්ලන් පන්ති කාමරයට නැවත ආවම යම්කිසි දැන් කාලෙකින් පස්සේ කතා වුණේ දැන් සමහර පාඩමක් අපිට ඒක මේ පීරියඩ්ස් 6ක් අපිට දීලා තියෙනවා යෝජිත මේ කාලය. එතකොට අපිට මේ අපි කතා වුණේ පීරියඩ්ස් දෙකකින් විතර අපි ඒක නැවත කොහොමද මේ ඩිස්කස් කරන්න වෙනවා. මොකද සියලු දෙනාටම පොදුවේ යන්න. එතකොට අනිත් අයගේ සාකච්ඡා තුලින් අරගොල්ලන්ට අවබෝධයක් එන්න වඩා අපහසු ගණිතමය ගැටලු ගණිතමය පාඩම් අපිට වෙනවා ළමයින්ට හවස් වරුවේ හරි උදේ වරුවේ හරි දැනටත් අපි එහෙම කරනවා මේ කියන්නේ නිවාඩු කාලේ නෙවෙයි ඊට කලින් විභාග වලට පහ වසර ශිෂ්‍යත්වය 10 O level ඒවට ඒක නිසා අපිට ඒ වගේ ක්‍රමවේදයකට යන්න වෙනවා. ඉතින් මෙතන අනිත් ළමයින්ට නැත්තම් අසාධාරණයක් සිද්ධ වෙන නිසා පොඩි අර මේකකුත් ඇති වෙනවා මේ උගත් කියන්නේ යම්කිසි විෂය කරුණක් ඉගෙන ගත්ත අයත් විෂය කරුණට සහභාගී නොවිච්ච අයත් අතර නමුත් ඉතින් පුළුවන් නම් ගුරුවරුන්ට පහසුකම් තියෙනවා නම් ඒගොල්ලන්ට විවිධ අපහසුතා තියෙනවා ෆෝන් වල data cards ගන්න ඒ විදිහට ඒක පුළුවන් නම් අපි කිව්වේ ඒවා මගේ ෆෝන් නම්බර්ස් තියෙනවා නම් අරගෙන ඒගොල්ලන්ට උපදෙස් දෙන්න කියලා අර කියනවා වගේ අපිට රිසෝස් එකක් විදිහට පෙළපොත පුළුවන් ඇත්තටම ඩොක්ටර් සුජාතගේ වගේ සෑම දෙයක්ම පෙළපොතේ තියෙනවා. එතකොට ළමයින්ව පොඩ්ඩක් ගයිඩ් කරන්න ෆෝන් එකෙන් ඔයගොල්ලන් පෙළපොතෙන් මේවට මේ කරුණු හොයාගෙන පුළුවන් නම් මේ අපිට ප්‍රශ්න ටිකක් දෙන්න ඒ පාඩම ආශ්‍රයෙන්. මොකද එතකොට අපිට පුළුවන් දෙගොල්ලම එකට තියලා පන්ති කාමරේදී හමු වුණාට පස්සේ එකට සාකච්ඡා කරලා ගැටලු නැවත මේ සාකච්ඡා කරලා සාරාංශයක් අරගෙන පොදුවේ ඔක්කොම එක තැනකට ගේන්න බෑ. විභාගයක් සඳහා අපි දැන් ලෑස්ති කරන්න එපයි මේ ක්‍රමය අනුව. එතකොට විභාගය සඳහා හැමෝටම අසාධාරණයක් නොවෙන්න මේ එක තැනකට ගන්න අපි එහෙම තමයි දැනට මම ගුරුවරුත් එක්ක කතා කරනවා. අතන දෙමෝපියොත් එක්ක කතා කරනවා. මේ ඒගොල්ලන් දැන් සෑහීමකට පත් වෙලා ඉන්න ඒ ක්‍රමයකට යමු කියලා. එන විකල්පයක් නෑ මං හිතන්නේ කරන්න. මට හිතෙන්නේ මට තේරෙන විදිහට. Thank you, Pushika. Subhashini is with the hands up. Subhashini, you want to talk? ඕනෑම භාෂාවකින් කතා කරන්න Subhashini. hello. දැන් මමත් කතා කරා මගේ යාළුවෝ කොහොමද ඒගොල්ලන්ගේ දරුවොත් එක්ක ගෙදරදී ටීචර්ස්ලා ඉස්කෝල වලින් වැඩ එවනවාද ඒවා කෙරෙන්නේ කොහොමද ඒ වගේ පොඩ්ඩක් කතා කරගෙන ගිහාම ඇත්තටම මට ආයිත් හිතෙච්ච දෙයක් තමයි දෙමව්පියෝ ලවා දරුවන්ට ගෙදරදී උගන්වන්න හදන එක ටිකක් ප්‍රශ්නකාරී. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ඉවසීමත් හරි අඩු වෙනවා තමන්ගේ දරුවෝ එක්ක වැඩ කරන්න ගියාම. දරුවෝ දෙමව්පියෝ කියන දේට ඉස්කෝලේ ගුරුවරු කියන දේට වගේ අවනත වෙන්නේ නැති කමක් තියෙනවා. එතකොට දරුවෝ හරහා දෙමව්පියන්ට උගන්වන්න යනවා නම් එතෙන්දි පොඩි ටෙන්ෂන් එකක් බිල්ඩ් අප් වෙන්න සිටුේෂන් එකක් මම දැක්කා. hello yeah we can hear you. Go ahead. එතකොට ඩොක්ටර් සුජාත හැමදාම කියනවා වගේ මං හිතන්නේ ඇත්තටම ළමයින්ට මේ learning to learn දරුවන්ට මේ තියෙන resources ආශ්‍රිතව තියෙන ටෙක්ස්ට් බුක් එකත් එක්ක ගුරුවරයා කේන්ද්‍ර කරගෙන මේ දරුවෝ ඉගෙන ගන්න සිස්ටම් එකකට යනවා නම් මේක මේ ටිකක් පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් කියලා මම හිතනවා. මොකද මම ටීචර් කෙනෙක් මම තව ටීචර්ස්ලා දෙමව්පියන්ට මේ කතා කරේ. ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට් බේස් එක හසුරව ගන්න පුළුවන්. තමන්ගේ දරුවා එක්ක වැඩ කරනකොට ඒක ටිකක් අමාරුයි කියන එක. ඒ නිසා අපි දෙමව්පියෝ ලවා මේ වැඩේ කොච්චර කරන්න හදනවද? ඒ කියන්නේ ඇත්තටම ටීචර් කෙනෙක් කියන්නේ এডুকেෂන් සයිකොලොජි ඉගෙනගෙන ඒගොල්ලන් මේ මොනවාද এডুকেෂන් එක කොහොමද මේක දෙන්නේ කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් ඒ ගොඩක් දේවල් අධ්‍යයනය කරපු කොටාශයක්නේ. එතකොට හැම දෙමව්පියෙක් ළඟ මේ දැනුම නැහැ. ඒගොල්ලෝ කියන එකමද ඉඳ ගන්න. අන්න දැන් WhatsApp එකේ අච්චර පිටු 5ක් එවලා මොනවාද කරේ? දැන් මැත්ස් ටීචර්ත් එවර අර ටීචර්ත් මේ අද නැගිටින්නේ නැවතනේ මේ ටික කරේ නැතත්. අන්න ඒ වගේ කමාන්ඩ් එකකින් තමයි දෙමව්පියෝ මේකට අප්‍රෝච් එකක් ගන්න. ඉතින් මම හිතනවා ඒක ගෙදරකදී අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. අපි ඩොක්ටර් සුජාතා ඩොක්ටර් ආරා කියනවා වගේ මේ ටෙක්ස්ට් බුක් එකත් එක්ක ඇත්තටම අපි දැන් ඉස්සරහට යද්දී අපිට ඉන්ටරැක්ටිව් ටෙක්ස්ට් බුක්ස් කියන මට්ටමකට හරි යන්න පුළුවන් නම්
textbook එක තියෙනවා, ඒක download වෙනවා, ඒක interactive, ඒක තුලින් දරුවෝ අනිත් එක papers විතරයි සමහර ඉස්කෝලවල ලැබන්නේ. දැන් මම ඉස්කෝලේ කීපයක දරුවන්ට කතා කරා, සමහර ඉස්කෝලෙන් හැම සබ්ජෙක්ට් එකටම ඒකේ පේපර් එකක් තමයි ඒවන්නේ. එතකොට මේකේ අධ්‍යාපනය කොහෙන්ද ලැබෙන්නේ? දැන් ඉස්කෝලේ ටීචර් උගන්වනවා වගේ අම්මට පුළුවන් දෙයක ඔක්කොම අධ්‍යාපනය ලබා දෙන්න. නැත්නම් ළමයා ඉගෙනගෙනත් නැහැ, පොත කියවලා ඔක්කොම දේවල් උකහා ගන්න. එතකොට අර ටෙස්ට් පේපර් එකක් එවන එකේ තේරුමක් තියනවද? එතකොට අර වගේ ඉන්ටරැක්ටිව් ලෙසන් එකක් නැත්නම් ඉන්ටරැක්ටිව් නැත්නම් අඩු ගානේ රෙකෝඩඩ් ලෙසන් එකක්වත් එනවා නම් ටීචර් ඒක දෙයක් ඩිඩියුස් කරනවා නම් එතෙන්දී ළමෙක්ට ඊට වැඩිය මේ මොකද ෆ්‍රෙන්ඩ්ලි සිටුේෂන් එකක් තියෙනවා ඉගෙන ගන්න. ඒවා තමයි මම දැකපු දේවල් ડોක්ටර්. මමත් දරුවෝ ටිකක් එකතු කරගත්තා මේ එක විදිහට බටන් ෆෝන් එකක් විතරක් තියෙන දරුවෙක් එයා සෙන්ට් ජෝසෆ්ස් වත්තල ඊට පස්සේ ලිමිටඩ් ඇක්සස් තියෙන දරුවෙක් එයා මාරිස් ටෙල්ලානි ගම්බෝ ඊට පස්සේ අපි zoom classroom එකද එකතු කරගන්න පුළුවන් දරුවෝ දෙන්නේ ඒගලන්ට unlimited access තියෙනවා දේවල් වලට. ඉතින් මේ පළවෙනි ස්ටෙප් එක පටන් ගත්තා මේගොල්ලෝගේ මේ දින පොත සහ මගේ කාලසටහන ලෑස්ති කරගෙන යන්න. ඉතින් ඒ අතරේ වෙච්ච කතා බහෙන් මම ලැබපු අත්දැකීම තමයි මේ ඉදිරිපත් කරේ. Thank you very much, Subhashini. May Hasita is waiting with the hands raised. I'm just going to keep you appraised of the time. දැන් අපිට තව විනාඩි 25ක් තියෙනවා. මම ඉතුරු විනාඩි 15 යොමු කරන්න කැමතියි අපිත් එක්ක කතා නොකරපු අයට after Hasita. Then after that, Dr. Sujatha will give her input on what was discussed in about 5 to 10 minutes before we wind up at 4. I promised we'll wind up at 4, so we will wind up at 4. So Hasita, can you speak? And after that, I would like to ask the people who haven't given any comments to please contribute until 10 to 4. Thank you. Hasita, go ahead. Hi. So I just want to add something based on the previous comment they have made. So they have discussed about the possibility of interactive textbooks and stuff like that. So small comment is that there are a lot of resources with Ministry of Education which can be used free of charge, and some of these things, for example, this interactive textbook that they have developed last year for grade 11 science in all 3 languages, which is available in any device like the Android, iOS, and Windows, and they can download it and use, so they don't have to consume data as well. So the point I wanted to make was like how teachers and students and parents are aware of some of the available resources which are available free. Because this particular product has developed by us as a private vendor and won a lot of awards as well, but it's completely available free. So I don't have the stats how many of these people have downloaded it. It's a great product. So these simple things, this teacher previously spoke, she said it's nice to have these kind of things. Some of these things are already there, and products like eTakshara and all that. So that communication also would be helpful if we can, Yeah, thank you. Yeah, thanks, Hasita, for that. And where is this? Yeah. Sujatha? Yeah, where is this available, Hasita? If you can just Google Smart Textbook Education Publication Department, it's there. It's education publication. Okay. We are the developer. I just want to share it because a lot of teachers are here, so they can use it. It's a ministry. Very good. Yeah. So these are the advantages of sharing forums like this, because we learn all the time. And so many stories that we have not heard before. So I would like to invite me දැන් වෙනකන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච නැති අයට පුළුවන් නම් කරුණාකරලා මේ කමෙන්ට් එකක් හරි මොකක් හරි තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් හරි ෂෙයා කරන්න 4ට 10 වෙනකන් please. විනාඩි 15ක් තියෙනවා අපිට. Or anybody else who wants to make a comment, particularly those who haven't spoken earlier. Is anybody with a show of hands? No? Can I make a comment? My name is Ruth. Where are you, Ruth? Yeah, of course. Yes. Rainbow Institute?
Please go ahead. Yes. It is just, this conversation was a very, interesting one. So I was just listening. But, since everybody was, sharing the experience, I want to, share my niece's experience. Now, now these people have problems of asking the students to come at sit at one point and do the work. No, but my niece is like only 4 years old, but whatever the you can't keep her at a place, trust me. But she's doing all the work sent in by the school. You know why? Because the school has start up this Facebook page where the students can, the parents can take the photos and upload the photos, and it's a contest. So the people who are doing the good work, they're giving some sort of a reward. So to take this reward, my niece is working so hard to post this photos, and she is going and gardening and all these things. So actually today only I was witnessing it. So I was like, okay, why not I'm going to start the same thing with my students as well. So now I'm going to start a small sort of a contest in Facebook. So because current, yeah, so because of that, so something like that, make it interesting. So that's, these you have to identify these students are, the current generation is not like us. Okay, they really want the attention, they really like the attention. So we have to take this as an advantage and do something to boost them their personalities, and use the interest to learn something. So I feel like it's a good way of doing, something like that, some sort of a contest or something like that, which these people will, the students will definitely participate. Because trust me, my she's a hyperactive girl. Okay, you can't keep her at one place, but she's doing her schoolwork. So that is, I really wanted to share. And also there's another concern. Now I'm also now doing online classes. We are doing this public speaking and English. All right. So now there's another problem. Though these people are advantage, people are who are in advantage criteria. Sometimes the parents they don't want to come and help the students to use the technology, because they are lacking the the knowledge how to use these things. They are afraid of doing it. So sometimes I'm getting a lot of calls from parents saying that this won't be practical. The classroom based is more interactive, and these people will learn through that, and this and that. Lot of concerns are usually raising that. But when I really raise it like this, when I say, okay, it's a very easy thing, Miss Socks, you have to you just try to come and see this at the initial stage, and then come and talk to us. Then they love it, like when we help them to come and figure out the technical part, and use this video conferencing and all, and then they love it. And they are the people who are coming and always asking when is the next session. And when I first started the online session, that was the very first problem I think, Ruth, your connection is breaking up a little. I just want to ask Yamuna, who has been with us from the very beginning. Yamuna, මොන හරි comment එකක් කියන්න තියෙනවද? දැන් මම සුජාතා මේ finalize wrap up කරන්න ඉස්සෙල්ලා අපි දැන් කතා කරපු එක සම්බන්ධයෙන්.
ඔව් මැඩම් මං කතා කරන්නම් ඇහෙනවද? ඇහෙනවා. ඔව් මට මේ ඔන්ලයින් සෙෂන්ස් අපි පටන් ගත්තේ WhatsApp group එක දරුවන්ට මාර්තු මාසේ ඒකලා අප්‍රේල් වෙනකොට අපි ඔන්ලයින් සෙෂන්ස් පටන් ගත්තා. මම ඒකට පාවිච්චි කරේ GoToMeeting කියන software එක. එතන live classroom එක අපිට කරගෙන යන්න පුළුවන් වුණා. මේ අපේ maths කරන maths teacher පාවිච්චි කරනවා Google Classroom එක. ඒ දෙකෙන්ම අපි මේ දරුවන්ට live අපි sessions දෙනවා. හැබැයි මම අත්දැක්ක මගේ experience කියන්නම් මට දැන් මේ ටික ඔක්කොගේම සාරාංශය මම එකතු කරගෙන මේ groups දිහා මම බලන හන්ද මට ළමයින්ගේ discipline හදන්න ලොකු වෙහසක් ගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ දරුවෝ දන්නේ නැහැ මේ social media වල හැසිරෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක උගන්වන්න මම තාමත් හරියට මට දරුවන්ව తాවකාලිකව අයින් කරලා තියන්න වෙනවා. පොඩි punishments දෙන්න වෙනවා. මොකද යාලා අනවශ්‍ය දේ හරියට share කරනවා. මේ viral යන දේවල් යාලා share කරනවා. යාලට මේක අධ්‍යාපනය සඳහා පමණක් යොදා ගන්න ඕන කියන එක ඉක්මනට ඔළුවෙන් බැහැර වෙනවා. ඉතින් මේ ඩිසිප්ලින් එක හදන්න ගොඩක් මහන්සි වෙන්න මට සිද්ධ වුණා. ඒ වගේම තව අත්දැකීමක් වුණා. මම ගිය සතියේ මගේ ඔන්ලයින් සෙෂන් එකේදී මම දරුවන්ට හෝම්වර්ක් ටිකක් දුන්නා. හෝම්වර්ක් කියන්නේ ප්‍රැක්ටිකල් වර්ක්. මම IT කරන නිසා ප්‍රැක්ටිකල් වර්ක් දුන්නට දරුවෝ ඒ ටික මේ සතියේ බලනකොට ඒ ටිකට සූදානම් වෙලා නැහැ. මේ ලයිව් කතා කරනකොට කියනවා මැඩම් අපිට ප්‍රශ්න පත්‍ර ගොඩක් කෙව්වා මේ අපිට වෙලාවක් තිබුණේ නැහැ මේ ටික කරගන්න. ඒ කියන්නේ දැන් WhatsApp group එක හරහා ඕලෝඩ් වෙලා තිනවා දරුවන්ට වැඩි ප්‍රමාණය. මේ ඊළඟට ඒ නිසා මම සූදානම් වෙච්ච පාඩම මට කරගන්න බැරි වුණා. මම ඒක හරවගෙන ඒ මොහොතේ දරුවොත් එක්කම ප්‍රැක්ටිකලි මං සූදානම් වෙච්ච වැඩේට ඉන්වෝල්ව් වුණා. මොකද මේ මං හිතන්නේ තව ටිකක් මෙහෙම ගියොත් මේක දරුවන්ට ලොකු ස්ට්‍රෙස් එකක් වෙන්න ඉඩ තියෙනවා. අපි ඒකට මොකක් හරි පිළියමක් යොදා ගන්න වෙනවා. ඊයේ මං විදුහල්පතිතුමාට යෝජනාවක් කරා අපි එක දවසක නිවාඩුවක් දෙමු ටීචර්ස්ලාට පාඩම් දාන්න නැතුව මේ සන්ඩේ හරි එකක් අරගෙන දරුවන්ට නිදහසේ ඉන්න දවසක් අපි දෙමුද කියන එක පොඩි සාකච්ඡාවකට වාජනය වුණා. යමුනාගේ මේ ඉස්කෝලේ පොඩක් කියන්න පුළුවන්. මම රණබිම රොයල් කොලෙජ් ගන්නවරුව පේරාදෙනිය. එතකොට අපිට WhatsApp group එකට සම්බන්ධ කරගත්ත නොහැකි දරුවෝ කොටසක් ඉන්නවා. ඉතාමත් කියන්නේ මධ්‍යම පළාත පුරා විසිරිච්ච දරුවන් ඉන්න නිසා දැන් ඊයේ අමාරුවෙන් මේ සාමාන්‍ය ෆෝන් එකකට මම කෝල් එකක් දීලා ගත්තා. ඒ දරුවා නුගගොල්ල. ඒ කියන්නේ හසලක ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඈත. ඉතින් ඒ දරුවෝ කතා කරපුවාම කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපි මැනේජ්මන්ට් එකත් එක්ක මම කතා කළා මේ දරුවෝ වැඩි දිනෙක හොස්ටල් එකේ ඉන්න ළමයි. නේවාසිකයන්. ඒ නිසා අපි ඉස්කෝලේ පටන් ගත්තාම නේවාසිකාගාරයේ සිටින ළමයින්ට වෙනම වැඩසටහනක් යොදලා අර දරුවන්ගේ දැනුම සමාන කරන්න ක්‍රමවේදයක් මේ යොදාගමු කියන එක තමයි දැන් මැනේජ්මන්ට් එකත් එක්ක අපි කතා කරලා තියෙන්නේ. Thank you, Yamuna. Charita is waiting to speak. Where is Charita? Hello. Hello. Hi. I just had some thoughts based on the conversation. Very interesting. Few things that a few other educators and people. Can you just tell us your affiliation, please? Which institution you're affiliated to? Yeah, I'm with Dialogue Ghaziata PLC. Through the Dialogue Foundation, we do a fair amount of work with education, with the Ministry of Education and Higher Education. But these are more about conversations that I have had or discussions I have been at, what I have picked up. I think all I want to say is what I think is this situation also gives us a very good opportunity. They say never waste a good crisis. To think about how have we structured our school day? How do we have the school terms? Why do we have children traveling such long distances in rickety vehicles to daily rather than even being hostels in some cases?
and can we use distance education as, obviously, I mean, not a full replacement, but in situations, for example, like one of my colleagues was saying how his very young daughter in grade 3 or something, I don't know why they do this, but she at 7 in the morning, she had to be in front of the computer, and she was in a terrible mood and hardly even standing in front of the camera. So everybody, so many people have always said this, that there's very little logic. Basically, I think if the reason the school day was brought to basically morning up to 1:30 was because of a fuel crisis 50 years ago or something. Somebody told me, right? And the stupid thing has stuck with us. Whereas a longer school day gives them more time to have different activities, sports and everything can be part of the school day before they're done. And the parents, there's a school where one particular extracurricular activity takes over after school and until 4:30 in the evening on Fridays, which is a new thing. It previously was on Saturdays. There's decreasing numbers on Saturdays because all the parents prefer to send them for a Friday session where they can pick them up after work. Right, so the timings of these, and it could be that, you know, don't wake them up at 5:30 in the morning. Even if you do, maybe wake them up at 6 and start with some online sessions, and then have breakfast and go to school. So, and also, I mean, we could even eliminate like those hostelers that Ms. Yamuna mentioned. I mean, we could try to reduce the burden on students by taking advantage of what opportunities this crisis has shown us. Thank you very much, Charita. Extremely useful. Do you think, like I said before, you could just summarize the recommendations, either your personal recommendations or from Dialogue Foundation, and send it to us at EFSL? Because we could use all of those when we're preparing the policy brief on this topic. Sure. Thanks very much. We are right up to time now, just 10 minutes more. I'm going to invite Dr. Sujatha to give an overall view, her perspectives on what was discussed. තව අලුත් යෝජනා මොන හරි තියෙනවා නම් Dr. Sujatha එකක් කියයි. ඊට පස්සේ අපිට 4ට හරියට මේ සෙෂන් එක මේ නවත්තන්න පුළුවන්. අපි ආරම්භයේ කිව්වා වගේ. Over to you, Sujatha. Oh, thank you, Tara. මම පටන් ගන්න අතර චරිත කිව්වේ ඇත්තට මේ ක්‍රයිසිස් එකක් පාවිච්චි කරන්න ඕන. වැඩියෙන්ම අපි අර කණ්ඩායම් තුනක් ගැන කිව්ව පේරන්ට්ස්ලා මේ මධ්‍යම පන්තියට තමයි මේක වැඩිම දැනෙන්නේ. මට හිතෙනවා සමහර මධ්‍යම පන්තික අනිත් ළමයි අර ඩිස්ඇඩ්වාන්ටේජ් ළමයි සමහරලාට අර කවුද අපේ කිව්වේ වැල්ලවත්තේ කවුද සුරේෂ් කිව්වාගේ ළමයි වෙන ඉගෙන ගන්නවා ඇති මේ වෙලාවේ වෙන වෙනම දේවල් කළා. ඉතින් ඒ අයට ඉස්කෝලේ ආපහු ආවම ඉස්කෝලෙන් පාසුකම් සැලසයි. ඒ නිසා මම දැන් මේ වෙලාව හරියට මේ මධ්‍යම පන්තික දෙමව්පියන් අල්ල ගන්න ඕන. මොකද මෙතෙක් කල් මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. මේගොල්ලෝ දන්නේ නැහැ ඉස්කෝලේට ළමයි ගිහිල්ලා බස්සනවා, ට්‍රැෆික් ෆයිට් කරගෙන ඔක්කොම කරගෙන ළමයි ගිහිල්ලා බස්සනවා. මොනවද අපි ළමයි ඉගෙන ගන්න කියලා මෙච්චර කල් හිතුවේ නැහැ. දැන් ඒව ඇහිලා ගලන්නේ WhatsApp ෆෝන් වලට. එතකොට පොඩ්ඩක් බලන්න ඕන මොනවද මේ ළමයි ඉගෙන ගන්න. මේ මොනවද මේ විස්තර කරන්නේ. අපි මම මේ ස්ලයිඩ් එක තැනක තියෙනවා. අපි ඉගෙන ගන්නේ describe කරන්න. concepts, procedures describe කරලා ඒ සීමිත ඒවා ඇතුලේ අපි problem solving කරනවා. නමුත් ඇත්තටම මේ PISA TIMSS exams වල කරන්නේ knowing, applying and reasoning. ඕවා තමයි කරන්න ඕන ළමයි. ඉතින් එතකොට මෙච්චර කරුණු තොග වශයෙන් අවශ්‍ය නැහැ. ඉතින් අපිට මෙතන හුඟක් අපේ අවස්ථාවේ මේ content අඩු කරන හැටි ගැන කතා කරන්න මම හිතන්නේ හොඳ පසුබිමක් ඇහෙට තියෙන දෙමව්පියෝ දැන් ලෑස්ති කියලා මට හිතෙනවා. ඉතින් අපි ඒක පාවිච්චි කරනවා. මෙතන අද මම හුඟක් අහපු දේවල් වලින් මම ටිකක් කියන්නම්. මම ඇත්තටම අර භාග්‍යයක් කියපු එකේ මට හිතුණා අපි මේ disadvantage ළමයින්ට යනකොට අපි ළමයි ගැන හිතන්නේ නැතුව කාගෙන්ට උනත් අපි ඉස්සෙල්ලා ටීචර්ස්ලා ගැන හිතන්න ඕන කියලා මට හිතුණා. මේ training for teachers මේ videos ඇත්තටම
ටීචර්ස්ලට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට මේක ඒගොල්ලෝ පාවිච්චි මට තුනේ හරි හොඳ අදහසක් කියලා. මොකද ඇත්තටම අපි හැමතිස්සම හරි ආසයි ළමයි ගැන කතා කරන. හොඳම දේ දරුවන්ට. ඒකයි තමයි ස්ලෝගන් එක මට මතකයි. අධ්‍යාපන මාධ්‍ය. ඇත්තට මේක හොඳම දේ ටීචර්ස්ලට. අපිට අධ්‍යාපනයේ අර ඉස්සර රියල් එස්ටේට් විකුණට කියනවා there are three things, it's location කියලා. මම කියන්නේ අධ්‍යාපනයේ තුනක් තියෙනවා නම් කාරණා teachers. අපි tabs දෙනෙක් ගැන කතා කරනවා ළමයිට. අපි ඉස්සෙල්ලාම teachers අට දීලා පටන් ගන්නවා. ඉතින් මට හිතුණා එතනින් හොඳ අදහසක් ආවා. මේ පාවිච්චි කරන දේවල් පළමුවෙන් විශේෂයෙන් මේ අර අඩුපහසුකම් තියෙන දරුවන්ගේ ගත්තාම අපි ඒගොල්ලන්ගේ ටීචර්ස්ලා හරහා යොමු කරන එක තමයි හොඳම. මොකද ටීචර්ස්ලා කොහොම හරි කළා ෆෝන් එකෙන් හරි එහෙම නැත්නම් ඉස්කෝලේ ඉන්න කාලේ හරි ඉස්කෝලේ නැවත ඉස්කෝල් පටන් ගත්තාම ඒක ඒගොල්ලෝ පාවිච්චි කරයි. අපේ නිසා ටීචර්ස්ලා සන්නද්ධ කරන්න ඕන. මට අනිත් එක අර මම අර රොහාන් කතා කරා මුලින්ම රොහාන් කවුද මට හිතෙනවා ඒක හරිම වැදගත් දෙයක්. අපි මේ ඉලෙක්ට්‍රොනික මීඩියා පාවිච්චි කරත් සාමාන්‍ය ඇනලොග් මීඩියා පාවිච්චි කරත් ළමයි කියවන්න ඉගෙනගෙන නැහැ. පෙළ පොත්වල හැමදේම තියෙනවා. කියවලා ඉගෙන ගන්න මේක අවස්ථාවක්. ඉතින් අපිට ගුරුවරුන්ට උපදෙස් දෙන්න පුළුවන් කන්ටෙන්ට් අඩු කරලා ළමයිට මෙන්න මේ කොටස කියවලා තේරුම් අරගෙන ඕගොල්ලෝම ප්‍රශ්න උත්තර දෙන්න කියලා. ඒක ලොකු දෙයක්. අතන මේ කියවීම ගැන නැවත කතා කරා. ටෙක්ස්ට් බුක්ස් for self study කියන එක කතා කරා ලසන්ත. ඉතින් අර ඕපන් යුනිවර්සිටි එකේ ටීචර් ඒ සම්පත් පාවිච්චි කරපිට රොහන් කතා කරා. ඊළඟ ඉන්ටරැක්ටිව් ටෙක්ස්ට් බුක්ස් ගැන කතා කරා. අපි ඇත්තටම ටෙක්ස්ට් බුක්ස් වලට මීට වඩා අවධානය ළමයි කියවීම කියවා තේරුම් ගැනීම ළමයින්ට තියෙන පෙවීම. අපිට ඒකත් මේ දවස්වල මේ අපි කතා කරනකොට ඉස්මතු කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඊළඟට ඇත්තටම අපි බලාපොරොත්තු මේකෙන් වහාම යම්කිසි සාරාංශයක් හදලා ඇත්තම NIA එකේ ඉන්නවා දැන් හොඳ ඩිරෙක්ටර් කෙනෙක් ඇවිල්ලා ඊටාම ඉස්සර හයි එඩියුකේෂන් මිනිස්ට්‍රි එකේ සෙක්‍රටරි හිටියේ ඩොක්ටර් නවරත්න එක්සෑම්ස් ටිප හැමෝම තියෙන උනන්දුවක් මේ රාජ්‍ය සේවකයන්ට මේ අලුත් ප්‍රධානමන්ත්‍රීට නමුත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට වැඩක් කරන්න ගියාම මේ සිස්ටම් එකේ කරන්න බෑ. අපිට සිවිල් සමාජයෙන් ප්‍රෙෂර් එක එන්න ඕන. අපි මේ ප්‍රෙෂර් එක දිගටම තියාගන්න ඕනේ. ඒ නිසා අපිට උදව් කරන්න මේ ප්‍රෙෂර් එක තියාගන්න සෝෂල් මීඩියා වලින් දිගටම ප්‍රෙෂර් එක තියාගන්න. අපි grade 5 scholarship එක ගැන අපි සෙමිනාර් එකක් කරා. ඒකේ අපේ තියෙනවා සෙමිනාර් කියන්නේ අපි ඔක්කොම පරිශ්‍රණ එකතු කළා අපි හොඳ යෝජනා ටිකක් හදලා තියෙනවා. දැන් මේකෙත් අපි එකතු කළා යෝජනා හදනවා. මේවා දිගටම තල්ලු කරන්න ඕන. අපිට ඕගොල්ලන්ගේ සහයෝගය ඕන. දිගටම තල්ලු කරන්න. ට්වීට් කරන්න, රීට්වීට් කරන්න අපුන් හරි දැම්මුතින් මොන වුණත් ඒ සෝෂල් මීඩියා බලපානවා. ඊළඟට ඒ අයට නැත්තම් තනියම කරන්න බෑ. අපිට හොඳ නිලධාරීන් කීප දෙනෙක් දැන් ඉන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුවේ ඉන්නවා ජාතික අධ්‍යාපන ආයතනයේ. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ සංවාදයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ අදහස් දියුණු කරගෙන ඒවා ඉදිරියට දාන එක. මම ඉතින් ඉල්ලන්නේ ඔබ හැමගෙන් අපිට තව තවත් අදහස් එවන්න. ඒ වගේම අපි කියවන දේවල් කියවලා ඒවා යම්කිසි ඒවා විශ්ලේෂණය කරන ඒවට ප්‍රතිචාර දීලා මේක අපිට තල්ලු කරන්න සමාජගත කරන්න මේ සංවාදය දිගටම තියාගන්න. මෙතන අපි ගෙනියන ප්‍රධාන සංවාදය මට පේන්නේ මේ අපේ මේ තියෙන ළමින්ට මහා කරුණු සම්භාරයක් අපි ළමින්ට පටවනවා. ඒක දැන් දෙමව්පියන් ඇඟට දැන්ලා තියෙන. මේක හොඳ වෙලාවක්. ඒක තල්ලු කරන්න. ඉතින් අපි මේ ඇක්ෂන් රිසර්ච් එක හරහා බලාපොරොත්තු වෙනවා. ඒකට තව කරුණු ටිකක් එකතු කරන්න. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ ටීචර්ස් ටිකට අපිට ඒකට උදව් කරන එක ගැන. ඉතින් මේ සිවිල් සමාජයට ලොකු කාර්යභාරයක් තියෙනවා. කියන එකයි මම හිතන්නේ. Thank you very much සුජාතා. මේ කවුද කිව්වා වගේ මුලදී මේ මම හිතන්නේ COVID-19 එකෙන් මට පේන විදියට the most biggest silver lining is this, the fact that we are now talking of home based learning and මේක ගැන සංවාදය මතු කරන්නයි සුජාතා කිව්වා වගේ අපිට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා නොඑක් පැති වලින් ප්‍රෙෂර් එක යොදන්න. ඒ pressures වැඩ කරනවා. Trust me, it works when different groups of people use pressure. So that's about it. And I think I have to thank all of you all for keeping to time because we are just approaching 4 o'clock. Actually, it's 3:58. So we've really we've really conducted the session. ඔගලන් හැමෝම ලස්සනට මේ වෙලාව අනුව කතා කරපු නිසා අපිට පුළුවන් වුණා මේක ඉවර කරන්න. එකක් තියෙනවා හැබැයි කියන්න අර යුරේෂා එවපු ෆෝම් එක කරුණාකර පුරවන්න ඕනේ. නැත්නම් අපිට ඔයගලත් එක්ක නිතර සම්බන්ධ වෙන්න විදියක් වෙන්නේ නැහැ.
තම තමන්ගේ PowerPoint presentation සහ සාරාංශ ගත කරලා අපිට email කරන්න පුළුවන් නම් ඔයගලන්ගේ යෝජනා අපිටත් ඒක හුඟක් වැදගත් වෙනවා. Thank you very much everybody for joining, and I hope we can connect again and also keep this correspondence and conversation going with you. Thank you. And thank you, Tara, for Thank some you excellent time. Thank you, everybody. Thank you very much. Thank you. We have to thank Yuresha. I forgot to thank a big thank you to Yuresha for arranging all of this. අපි නිකන් කොහොමද session එකට එතකොට ඔයාලත් එක්ක join වෙන්නේ? Sorry? next session එකට කොහොමද අපි notify වෙන්නේ සහ මේකට contribute කරන්නේ කොහොමද? දැන් ඕගලන්ගේ details ටික අර link එකට අපිට එවුවොතින් අර දැන් link එක දැක්කද chat එකේ දාලා තිබුණා Yuresha වෙලා තිබ්බේ? Did you see that? Yuresha, I damu deka. Okay, can you It's already put. I parak. Yeah, I put it twice. I'll put it again. Yeah, I'll put it again. Can you put it again? Yeah, okay. It's put. Okay, so we will be communicating with you on the details that you have included in that form. Okay, okay, thank you. We will Dr. Sujatha කිව්වා වගේ අපි Facebook එකටයි tweet කරනකොට ඒවා ඔක්කොම retweet and make this whole dialogue a live one for as long as possible. Thank you very much, everybody. Okay, thank you for. Thank you, everyone. Thank you much. Thank you. Thank you. Thank you, everyone. Bye.